ඩිජිටල් මාකටිං හොඳම දේවල් තමයි කතා කරන්නේ. නමුත් ඕනෙම දෙයක හොඳ නරක දෙකක් තියෙනවා. පොඩ්ඩක් ඩිජිටල් මාකටිං වල තියෙන disadvantages just 5 minutes වලින් මම capture කරනවා. එකක් තමයි ඇත්තටම skills and training කියන එක digital marketing වලට අපි හිතනවා හරි ලේසි කියලා. නමුත් skills and trainings ගොඩක් ලේසි වෙලා තියෙන්නේ අපිට තියෙන tools ඉඳලා. හැබැයි මගේ experience එකේ හැටියට මගේ team එකේ මම manage කරද්දි මට දැනලා තියෙන දේ end of the day experience comes from the training usage එකත් එක්ක හැම tool එකක්ම අපිට 100% විශ්වාස කරන්න බෑ. example එකක් විදිහට SEMrush, Ubersuggest, Screaming Frogs වගේ tools ගොඩක් හොඳයි. නමුත් ඊට අමතරව ඕන තරම් ඔය අපි use කරන ඔය online පාවිච්චි කරන ගොඩක් tools අපිට 100% accurate ම කියලා කියන්න බෑ. right? ඊට අමතරව time consuming වැඩක් චුට්ටක් ඇත්තටම research and analysis පැත්තට වැඩිපුර බරක් යොදන්න වෙනවා digital marketing කරද්දී. ඒ වගේම හරිම competition එක වැඩි. ඔයගොල්ලන් අපි ඊයේ කතා කරා හැම medium එකකම businesses start කරන්නේ digital marketing තුලින්. ඉතින් ඒ හින්දා high competition එකක් තියෙනවා market එකේ. ඊට අමතරව complaints and feedback අපි කියනවා digital marketing වලින් අපි feedback එකක්, digital testimonial එකක්, එහෙම නැත්නම් guest post එකක්, review එකක් හරිම powerful digital වාගේ brand එක negatively impact කරන්න. right? ඒක හින්දා මාර පරිස්සම් වෙන්න ඕනේ. complaints and feedbacks වලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා disadvantage එකක් විදියට. final point එක ඇත්තටම security and privacy issues ඔයගොල්ලන් දන්නවා WhatsApp, Facebook, Instagram, Viber වගේ හැම product එකක්ම අපේ personal details, privacy policies වලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි opt in opt out ගැන වැඩි කල්පනා කරේ නැති වුණාට නමුත් Australiansලා UK special markets, US ගොඩක් වෙලාවට මේ opt in opt out එහෙම නැත්නම් අපි කියනවා unsubscribation එහෙම නැත්නම් අපි කියන privacy violations වලට ලොකු තියෙනවා. ලංකාවේ ඒ තරම් තිබුණ නැති වුණාට ඒවට ඇත්තටම intellectual property rights පවා තියෙනවා. ඉතින් ඇත්තටම number one thing අපි digital marketing use කරද්දී we are depending on the technology, right? ඒක තමයි number one thing. tech savvy කෙනෙක් නෙවෙයි නම් digital marketing වලින් analysis part එක ගැන දන්නේ නැත්නම් ඒක Greek වගේ වෙන්න පුළුවන්, right? ඊළඟට security and privacy issues and maintenance cost එකක් තියෙනවා, right? අපි හිතනවා web එකක් හරි අපි launch කරා that's fine කියලා but domain hosting හරි hosting වලට ටිකක් වැඩිපුර cost එකක් ඕනේ. ඔයගොල්ලෝ e-commerce වගේ site එකක් run කරනවා නම් AWS server එක වගේ use කරොත් ඒකට වෙනම marginal cost එකක් යනවා. maintenance වලට යනවා. ඊට අමතරව මොන හරි ප්‍රශ්න ආවොත් web developers ලංකාවේ චුට්ටක් cheap වුණාට but වෙන පිටරට countries වල work hours වැඩි. I think we are depending. ඊළඟට price competition එකක් ආවට පස්සේ we can't do nothing, right? The example එකක් විදිහට අපිට පුළුවන් cyber week 25% off limited stocks sales ඒ විදිහට promotions කරන්න බලන්න. ඔයා promotion එකක් කරගෙන යද්දි මම digitally compete කරන්න නම් මම ඊට වඩා 50% off එකක් දෙන්න try කරනවා, right? ඉතින් digital campaigns වල තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා competitors ට පුළුවන් ඕගලන්ට වඩා එහාට යන්න beyond ඕගලන්ගේ control එකට ගිහිල්ලා ඕගලන්ගේ මාකට් එක grab කරගන්න පුළුවන්, right? ඒ වගේ කතා ටිකක් තියෙනවා. ඊළඟට world wide competition එකක් තියෙනවා. මේක අපි target කරන්නේ ලෝකෙත් එක්ක not only for locals but එතනින් ඕගලන්ට හිතෙන්න පුළුවන් හරි අපි only focusing on එක country එකක් විතරයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් Facebook ඊළඟට Google හැම දෙයක්ම bid adjusters එහෙම නැත්නම් auction insights වලින් තමයි ඒගොල්ලන් bids තීරණය කරන්නේ. ඉතින් නිකන් හිතලා බලන්න ලොකු බජට් එකක් තියෙන කම්පැනි එකක් එක්ක ස්මෝල් බජට් එකක් තියෙන කම්පැනි එකක් කම්පීට් කරද්දී end of the day හරි ස්ට්‍රැටජි එකක් තිබුණ නැත්නම් අර වැඩි බජට් එකක් තියෙන කෙනාට ගේම් එක රේස් එක වින් වෙනවා. ඉතින් ඒ කතා ටික තමයි ඊට අමතරව පුංචි දේවල් ටිකක් මේක just for your knowledge, right? data security පැත්ත ප්‍රශ්නයක්, right? දැන් මම දාන Facebook ad එකම copy කරලා ඔයාටත් දාන්න පුළුවන් වෙන page එකක, right? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟ crimes, complexities, privacy concerns, social disconnect, right? ඊළඟට digital media manipulation කියලා කියන්නේ එකම දේවල් copy කර කර අපිට use කරන්න පුළුවන්. ඊළඟට job insecurity කියන්නේ
තාමත් ට්‍රැඩිෂනල් කන්වෙන්ෂනල් පැත්ත කරපු දැන් ගොඩාක් කම්පැනි වල දැන් අපේ කම්පැනි එකෙත් මම එක්ස්පීරියන්ස් කරනවා මාකටිං ඩිපාර්ට්මන්ට් එක ගොඩක් ඩිජිටලයිස් වෙගෙන යන්නේ. ඒතකොට ගොඩාක් අර සේල්ස් ස්ටාෆ් එකේ තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක ගොඩක් ස්ට්‍රිම්ප් වෙනවා. බොහොම විදිහට අඩු වෙගෙන යන්නේ. ගොඩක් දේවල් කමියුනිකේෂන්ස් යන්නේ 1 to 1. කෙලින්ම ක්ලයන්ට් කතා කරන්නේ කස්ටමර් සර්විසින් ඩිපාර්ට්මන්ට් එක ආයෙත් සේල්ස් ඉන්ටර්මීඩියට් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා. ඇඩික්ෂන් ඊළඟට ගැජට්ස් මත ඩිපෙන්ඩ් වෙනවා. රයිට් ඩිජිටල් මාකටිං කොහොම කරා ඩිවයිස් එකක් නැත්තම් we are in a difficult situation, right? ඩිවයිස් එකක වැදගත්කම අනිවාර්යෙන් ඕනේ. ඊළඟට මේ ගැජට්ස් මත අපි යැපෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් ලිවිං කියලා කියන්නේ ඇත්තටම අපි වෙනත් ලෝකෙක ඉන්නේ. අපි ඩිජිටලයිස් වර්ල්ඩ් එකට ගියාට පස්සේ ඇත්තටම අපිට මේ සාමාන්‍ය ජීවිතයෙන් වඩා පොඩ්ඩක් වෙනස් ඒරියා එකක අපි ඉන්නේ, right? ඒ වගේම ෆේක් පර්සනස් කියන එක අනේ හොඳටම දැනගන්න ඕනේ. දැන් අද වෙද්දී ඔයගලන්ට තේරෙනවා ඇති Facebook එකේ ෆේක් accounts හදන්න බෑ. ෆේක් accounts කියලා කියන්නේ අපි දන්නවා ඉස්සර අපි හැදුවා කාගේ හරි මූණක් දාලා එහෙම නැත්නම් කම්පැනි එකක ලෝගෝ එකක් දාලා ප්‍රොෆයිල් එකක් හදලා ඒක තමයි අපි මාකටිං වලට පාවිච්චි කරන්නේ. ෆේක් පර්සන් කෙනෙක් විදිහට. නමුත් එහෙම කරන්න බෑ දැන්. අලුත් පොලිසි එකත් එක්ක ඩිසෙම්බර් 22 ආව අලුත් පොලිසි එකත් එක්ක ෆේක් පර්සනස් කියන එක පොලිසි වයලේෂන් එකක්. අපිට අනිවාර්යෙන් අපේ පර්සනල් account එකකින් තමයි හැම page එකක්ම business manager account එකක්ම ad account එකක්ම හදන්න වෙන්නේ. fake accounts අපිට verification එක claim කරගන්න බැයි නම් අපේ අනන්‍යතාවය තහවුරු කරගන්න බැයි නම් ඒ Facebook profile එක සම්බන්ධ වෙන හැම ad account එකක්ම ඒගොල්ලන් block කරනවා. ඒ වගේම politicians ලට social impact economic ඊළඟට පොඩ්ඩක් අර අපි කියන්නේ warfare එකකට වගේ යන කට්ටියට ඒ කියන්නේ complaints ඉදිරිපත් කරන posting සම්බන්ධයෙන් මේගොල්ලන් වැඩිපුර කතා කරනවා. ඉතින් ඒ දේවල් චුට්ටක් ඔයගලන්ගේ අයිඩියා එකක් තියාගන්න. අපිට ඊයේ කතා කරන්න බැරි වුණා. අපි හැමදේම කතා කරේ හොඳ. නමුත් disadvantages උත් තියෙනවා. ඉතින් myths තියෙනවා. හැම වෙලේම හිතනවා right digital marketing වලින් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. නමුත් එහෙමත් නැහැ. හැම දෙයකම එකතුවක් තමයි push වෙලා digital marketing වලිනුත් යම් portion එකක් grab වෙන්නේ. හැබැයි digital marketing හරිම easy going ඒ වගේම ලොකු opportunity එකක් තියෙන booming platform එකක් එහෙම නැත්නම් booming segment එකක් බවට පත් වෙලා තියෙනවා. හරි. අද අපේ agenda එක අපි start කරන්නේ search engine optimization වලින්. ඇත්තටම මේක තමයි හරිම වැදගත් කොටස. ඒ වගේම ඔය social media platforms අපි one by one ඉදිරියේ කතා කරනවා. නමුත් ඒවා ඇත්තටම අපේ strategy එකත් එක්ක කාගේ හරි third party company එකක platform එකක් තමයි අපි run කරන්නේ. But search engine optimization කියන්නේ it's depending on you. ඔයාගේ අතේ තමයි SEO කියන කොටස තියෙන්නේ. මොකද web එකක් හදන්න ඕනේ SEO කරන්න. web එකක් තියෙන්න ඕනේ SEO කරන්න. SEO හරියට කරා කියන්නේ අපි third party එකක support එකක් දෙනවා නෙමෙයි. කියන්නේ මම Facebook එකේ මගේ page එකක් තියෙනවා මම ඒක optimize කරාට ඒ Facebook page එකේ ඇත්තටම ඕන මම වුණාට ඒ ownership ඇවිල්ලා domain එක ඇවිල්ලා Facebook ගේ. හැබැයි අපේ website එක ගත්තට පස්සේ ඒකට අපි SEO කරොත් අපි කරන හැමදේම කරන්නේ අපේම own project එකට එහෙම නැත්නම් අපේ site එකට. right. ඉතින් මෙතනදී අද මම SEO theory and practice සම්පූර්ණයෙන්ම කතා කරනවා මොනවාද අපි setup එකකට කරන්නේ මොනවාද අපි on site කරන්නේ මොනවාද අපි off site කරන්නේ ඊට අමතරව setup එකක් කියලා කොහොමද අපි SEO මොනවාද setup එකේදී කරන්නේ ඒ කාරණා කතා කරනවා ඊට අමතරව කොහොමද අපි monthly මොනවාද කරන්නේ SEO වලට ඊට අමතරව management කරනවා කියලා කියන්නේ කොහොමද ඒ හැම කාරණාවක්ම මෙතනදී කතා වෙනවා ඊළඟට ඒ theory and practice වලින් පස්සේ මම keyword plan initialization එක ඔයගොල්ලන් දන්නවා ඇත්තට Google keyword plan ගැන right account එකක් අපි set up කරමු අපි try කරමු කරන්න ඊළඟට title meta tags h1 tags alter tags content plus elements right මේක ගැන අපි ගොඩක් කතා කරනවා අපි පොඩක් practically title tag එකක් කොහොමද හදාගන්නේ meta tag එකක් කොහොමද හදාගන්නේ මොනවාද Google alignments right ඊට අමතරව
ඊළඟට content other elements අපි practically ලියන්න try කරන්න ඕනේ. අපි බලමු ඉදිරි weeks වල. ඊළඟට webmaster tools console එක හරිම වැදගත්. ඔයගලන් අහලත් ඇති මම ඒක practically පෙන්නන්නම්. ඕනෙම site එකක් Google එකත් එක්ක තියෙන bridge එක එහෙම නැත්නම් connectivity එක තියෙන්නේ මේ webmaster tools console එක ගැන සම්බන්ධයෙන් අපි ඒ ගැන කතා කරනවා. ඊළඟට SEO technical elements ගැන මම කතා කරන්නේ. මේක නම් කතා කරන්නේ SEO audit එකක් එක්ක. මම ඔයගලන්ට audit report එකක් පෙන්නන්නම්. මම recommend කරන areas උත් එක්ක ඒ audit report එකේ මොනවාද අපි බලන්නේ? redirections, backlinks, case sensitiveness, එහෙම නැත්නම් අපි කියනවා domain වල තියෙන ප්‍රශ්න, indexability එක, ratios, ඒ දේවල් කතා කරනවා. mobile speed එක, mobile readiness එක, AMP implementations, ඒ ගැන ගොඩක් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දවස්වල. ඊළඟට Uber charges tool එක හරි හොඳ tool එකක්. especially අපි run කරන projects India, Sri Lanka, Asian, Southeast Asian countries වලට projects පාවිච්චි කරනවා නම් ඇත්තට Uber suggest tool එක සෑහෙන්න valid. ඒ වගේම UK වලටත් මම නම් experience කරලා තියෙනවා Uber suggest හොඳ tool එකක්. ඊට අමතරව SEMrush ගොඩක් හොඳයි. ඊළඟට Hotjar ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද tool එක කියලා ඔයගලන් දන්නවත් ඇති. අපිට පුළුවන් Hotjar වලින් user කෙනෙක්ගේ site එකේ behavior එක මනින්න. heat maps හරහා එහෙම නැත්නම් videos හරහා. right? අපි ඒ ගැන කතා කරමු. ඊළඟට Google Analytics සම්බන්ධයෙන් නම් ඉදිරි දවසක වෙනමම අපිට කතා කරන්න වෙනවා one by one explain කරගෙන මොනවාද audiences, මොනවාද acquisition insights, මොනවාද behavior එක, මොකක්ද reporting, ඊළඟට කොහොමද අපි goals හදාගන්නේ, කොහොමද අපි analytics වලින් trim down කරගෙන ගන්නෙ අපේ site එකේ performance, ඒ ගැන කතා කරමු. right? ඊළඟට off site SEO plan එක ගැන අපි කතා කරන්නේ මොනවාද අපි off site කියලා කරන්නේ කියලා. right? මෙතනටම තමයි මේ link building එහෙම නැත්නම් අපි කියනවා outbound එහෙම නැත්නම් link building activities ගැන කතා කරන්නේ off site plan එක ඇතුලේ. අන්තිමේදී ඕගලන්ට idea එකක් ඇති. නමුත් අපිට ඕන නම් CMS integration WordPress website එකක් කොහොමද පහසුවෙන් හදාගන්නේ කියලා පොඩ්ඩක් බලා ගන්න පුළුවන් wordpress.org එකේ. ඊට පස්සේ එතනින් එහාට කොහොමද අපි site එකකට අපි හදාගත්ත title meta tags add කරලා setup එක complete කරන්න කියලා කතා කරන්න පුළුවන්. ඉතින් ඊට වඩා එහා ගිය දේවල් ටිකක් අපිට කතා කරන්න තියෙනවා. මම නිකන් overview එකක් දුන්නේ. මෙන්න මේ දේවල් තමයි අපි බලන්න යන්නේ කියලා. right? මම හිතන්නේ question එකක් නැතුව ඇති. මම පොඩ්ඩක් advance විදිහට කරනවා ඊයේ කතා කරගත්ත විදිහට. නමුත් මොන හරි issue එකක් ආවොත් අපි කතා කරමු. මට disturb කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඒ තරම් ලොකු ප්‍රමාණයක් කට්ටිය නැති හින්දා මේ ටග් ගාලා ping කරලා කතා කරන්න. අපි එතනදී clarification එකක් ඕනේ වෙලාවදී මම එතනදිම දෙන්නම්. එහෙම නැත්නම් අපි අන්තිම 10 minutes තියාගමු question and answers වලට. මම හිතන්නේ එතකොට ඔයගලන්ට clarify කරගන්න පුළුවන් හැම area එකක්ම. right. අපි start කරන්නේ search engine marketing initiatives. එතකොට ඔයගලන්ට හිතෙන්න පුළුවන් search engine optimization කියන්නේ මොකක්ද කියලා. right? මම මෙතනට search engine marketing කියලා දැම්මේ SEO කියන්නේ මේ SEM එක ඇතුලේ තියෙන කොටසක් විදියට. right? search engine marketing කියන්නේ කොහොමද අපි directory වලට අපේ site එක list කරගන්නේ. SEO කියලා කියන්නේ search engine වලට කොහොමද අපේ site එක optimize වෙන්නේ කියලා. right? පළවෙනිම දේ මම පොඩ්ඩක් බොහෝම සරල මොකක්ද ඒකට කියන්නේ introduction එකක් එහෙම නැත්නම් description එකක් add කරා search engine optimization කියන්නේ මොකක්ද කියන එකට. right? මේකේ වචන පොඩ්ඩක් highlight කරලා තියෙනවා. search engine optimization is a process which involves securing high rankings in natural search results for targeted search phrases. right? එතකොට මෙතන ඇත්තටම අපේ sole objective එක එහෙම නැත්නම් ඔයා serve කරන client එහෙම නැත්නම් ඔයාගේ website එකේ අපේ මූලිකම පරමාර්ථය වෙන්නේ rankings. right? rankings කියන්නේ top of the Google results. right? අපි කියනවා පළවෙනි
positions 30ට ඒ කියන්නේ පළවෙනි පිටු තුන අතරේ Google search එකේ පළවෙනි පිටු තුන අතරට ඔයගලන්ට එන්න පුළුවන් නම් ඔයගලන්ගේ site එක well optimized කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක natural search. අපි කිසියම් ක්‍රමවේදයක් පාවිච්චි කරලා ad account එකක් පාවිච්චි කරලා කරන දෙයක් නෙවෙයි. නිකන් මිනිස්සු type කරන natural search query එකකට අපේ site එක load වෙන්න ඕනේ. අන්න ඒක තමයි SEO කියන්නේ. ඒ වගේම targeted search phrases වලට අපි form කරගන්න ඕනේ අපේ strategy එක. මෙන්න මේ queries වලට මේ areas වලින් අපේ site එක launch වෙන්න කියලා. right? rank වෙන්න කියලා. දැන් මෙතනදී වචන හතරක් මම කතා කරනවා relevancy, popularity, visibility and reach. right? අපේ site එකේ keywords rank වෙන්න ඕනේ අපිට අදාළ ඒවා. ඒ කියන්නේ relevancy කියන්නේ අපිට අදාළත්වයක් තියෙන keywords තමයි form වෙන්න ඕනේ. ඒ වගේම popularity කියලා කියන්නේ අපි දැන් keyword plan එකේ බලද්දි අනිවාර්යෙන් අපිට බලන්න පුළුවන් දෙයක් search volumes ගැන ඔයගලන් අහලා තියෙනවා. මාසෙකට මේ කිසියම් keyword එකකට කොච්චර searches ප්‍රමාණයක් average හම්බ වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. අන්නේ popularity එකත් එක්ක තමයි අපි තරග කරන්නේ. ඊළඟට visibility. අපි පේන්න තියෙන්න ඕනේ. right? දැන් webmaster tools ගැන කතා කරද්දී අපි කතා කරනවා කී දෙනෙක් අපිව දකින්නවද? කී දෙනෙක් අපිව click කරනවද? right? visibility එක main factor එකක්. ඊළඟට reach එක end of the day අපි reach වෙන්න ඕනේ top of the results. එහෙම නැත්නම් අපේ selected market segment එකේ ඒ අදාළ area එකේ අපි reach වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් search engine එකක් වැඩ කරන විදිය බොහෝම කෙටියෙන්. right? ඔයගලන්ට බලා ගන්න පුළුවන් how search engine works කියලා Google එකේ type කළොත් පුදුමාකාර විදිය videos උයි එහෙම නැත්නම් graphs උයි ලොකු documentations ඔයගලන්ට කියවන්න පුළුවන්. පුළුවන් නම් බලන්න. මම බොහෝම steps 4ක සරල කොටසක් ඉදිරිපත් කරන්නේ. normally අපි අපේ site Google crawlers ලා Google එකේ Google bots ලා අපේ site එක crawl කරනවා. මේගොල්ලන් crawl කරන්නේ කිසියම් algorithm එකක් මත. right? ඉතින් Google crawlers ලා කියන්නේ ඇත්තටම algorithm එකක්. එහෙම නැත්නම් just back end bot. මේගොල්ලන් crawl කරලා ඒගොල්ලන් index එකක් හදා ගන්නවා. right? example එකක් විදියට මම මේක practically පෙන්නන්නම්. අපේ site එක තියෙනවා. අපේ site එකේ site map එකක් ඇතුළත්ව අපේ site එක ඒගොල්ලන් crawl කරලා ඒගොල්ලන්ගේ මතකයේ අපේ site එකේ තියෙන වැදගත් කොටස් ධාරණය කරගන්නවා. එහෙම නැත්නම් capture කරගන්නවා. capture කරගෙන ඒ ටිකනොත් ඒගොල්ලන් relevancy එකයි ranking factors උයි calculate කරගෙන ඒගොල්ලන් අපිට result serve කරනවා. ඒකයි හැම වෙලෙම අපි type කරොත් hotel in Sri Lanka, hotel in Colombo කියලා type කරොත් ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ online third party booking engines වලට පස්සේ Cinnamon, එහෙම නැත්නම් Ramada, එහෙම නැත්නම් Taj Samudra, Hilton වගේ main hotels. අපේ hotel එකත් කොළඹ තිබ්බට අපි target කරන hotel in Colombo. හැබැයි අපේ hotel එකට වඩා ඒක target වෙන්නේ නැත්තේ අපි තාම අලුත්. හැබැයි මේක Google crawlers ලා යම් SEO knowledgeable factors capture කරගෙන ඒගොල්ලන් relevancy එකක් අද වෙද්දි හදාගෙන තියෙනවා. ඒ relevancy එකත් එක්ක තමයි මේගොල්ලන් results serve කරන්නේ. right? එතකොට SEO වලට ප්‍රධාන වශයෙන් අපි main terms කිහිපයක් ගැන කතා කරන පළවෙනි දේ ඇවිල්ලා අනිවාර්යෙන් SEO කරන්න SEO වලින් අපිට සාර්ථකත්වයක් ලැබෙන්න නම් අපේ site එක search engine optimize friendly වෙන්න ඕනේ. SEO කරපු site එකක් වෙන්න ඕනේ. මම මේ ගැන ඇත්තටම දවසක ඒ කියන්නේ ලබන සතියේ වගේ පැයක් විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. technically කොහොමද අපේ site එක අපි SEO friendly විදියට හදන්නේ කියන එක. right? with recommendations. ඊළඟට අපේ site එක target වෙන්න ඕනේ search phrases වලට. right? අපි හදන්නේ education site එකක් නම් අපි hotels ගැන කතා කරලා වැඩක් නැහැ. education සම්බන්ධයෙන් පුළුවන් තරම් push වෙන විදිහේ searchers හැදෙන විදිහට site එක formulate කරගන්න ඕනේ. ඒ වගේම rankings අනිවාර්යෙන්
SEO එක්ක බැඳිච්ච මූලික කාරණයක්. ඒතර ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එහෙම නැත්නම් ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා SEO කියපු ගමන් හිතන්නේ හරි රෑන්කින්ග්ස් මගේ වෙබ් එක පළවෙනි පිටුවේ පෙන්වන්න ඕනේ. ඊළඟට මට ඕගනික් ට්‍රැෆික් එහෙම නැත්නම් සර්ච් එන්ජින් වලින් මට ගොඩක් ට්‍රැෆික් එන්න ඕනේ. ඔය දෙක තමයි මූලික බලාපොරොත්තු එහෙම නැත්නම් අරමුණු දෙක. මේක බොහොම ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යෙන් මම නම් ක්ලයන්ට් කෙනෙක්ට කියනවා definitely it will take 4 months. ඒ කියන්නේ 3 to 4 months යනවා SEO setup එක කරාට පස්සේ මේ අදාළ ඒගොල්ලන්ගේ objectives යම් ප්‍රමාණකින් ඉස්සරහට ගෙනියන්න. right? මොකද අපි paid Google එකේ Google ad එකක් දැම්මොත් නම් අනිවාර්යෙන් හෙට ඉඳන් හැමදාම ඔයාව first page එකේ තියන්න පුළුවන්. මොකද අපි pay කරලා තමයි ad එක පෙන්වන්නේ. හැබැයි මේක organically develop කරගෙන යද්දී rankings traffic ගන්න අපිට ටිකක් කල් ගත වෙන්න වෙනවා with other support එකත් එක්ක. right. සාමාන්‍යයෙන් search engine objectives ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මෙතකොට මේ objectives ඔයගොල්ලන්ගේ හිතේ තියෙනවා නම් කොහොමද අපි මේකට එකගව වැඩ කරන්න කියලා අපිට ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන්. right. ඇත්තටම මුලින්ම search engine optimization strategy එකක් අපි හදා ගන්න ඕනේ. කොහොමද අපේ site එක සාර්ථක කරගන්නේ Google index එකේ Google directory එකේ rank වෙන්න organic traffic ගන්න. ඊළඟට keyword analysis and research කියන එක හරි වැදගත්. මෙතන keyword analysis කරන්න ඕන තරම් tools අපිට හොයාගන්න පුළුවන්. නමුත් මම නම් use කරන්නේ මම recommend කරන්නේ ඇත්තටම Google keyword planner. මොකද අපි Google එකේ නම් rank කරන්නේ Google ගැන insights උත් එක්ක තමයි අපි push කරන්න ඕනේ. ඊළඟට අපි අපේ objective එකක් හදා ගන්න ඕනේ rankings තියෙන site එකක ඒ තියෙන rankings ටික ඒ විදිහම තබා ගන්නටත් අපිට effort එකක් දාන්න වෙනවා. ඒ වගේම අපිට focus කරන brand keywords එහෙම නැත්නම් සාමාන්‍ය වචන generic keywords යන both terms අපිට පුළුවන් වෙන්න ඕනේ rankings වල ඉහළ තලයකට ගෙන යන්න. ඊට අමතරව අපි ටාගට් කරන niche search phrases වලට rankings අරන් දෙන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මම නම් මෙන්න මේක සෑහෙන්න භාවිතා කරන කෙනෙක්. මම නිකන් උදාහරණයක් කියන්න දැන් හැමෝම try කරනවා hotels in Kandy කියලා ටාගට් කරන්න. එහෙම නැත්නම් hotels in Colombo. හැබැයි කවුරුත් hotel in Kandy, hotel in Colombo, hotel in Galle කියලා ටාගට් කරනවා අඩුයි. අර S එක නැතුව hotels plural form එක නැතුව hotel කියලා search කරාට පස්සේ අපිට මේ market niche එක grab කරගන්න පුළුවන් SEO පාවිච්චි කරලා. ඔය විදිහටම අපිට පොඩ්ඩක් වචන එහාට මෙහාට කරලා niche search phrases හදා ගන්න පුළුවන්. හැබැයි මේ search phrases වලට අපි keywords push කරලා එතනින් එහාට අපි maintenance උයි link building off site activities වලට තමයි සාර්ථක වෙන්නේ. ඊළඟට definitely SEO සම්බන්ධ නම් අනිවාර්යෙන් monitoring කියන එක වැදගත්ම කාරණයක්. මොකද measure කරනවා, monitor කරනවා, බලාගෙන ඉන්නවා කියන එක අනිවාර්යෙන් ඒකයි ඕනෙම agency එකක්, ඕනෙම freelancer කෙනෙක් වුණා SEO වලට monthly maintenance fee එකක් අය කරන්නේ. right? මොකද මෙතනින් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මොකද අපේ strategy එක SEO සම්බන්ධයෙන් නම් අපි මූලිකව යොමු කරන strategy එක 100%ක් හරි කියලා නෙමෙයි අපි පටන් ගන්නෙ. සමහරක් keywords සාර්ථක වෙනවා, සමහරක් keyword අසාර්ථකයි. අපි නිරන්තරයෙන් මේක monitor කරලා tweaks හදන්න ඕනේ, fine tune කරන්න ඕනේ. ඊළඟට KPIs, right? අපිට key performance indicators අනිවාර්යෙන් ඕනේ. එකක් ඇවිල්ලා traffic, right? කෙලින්ම අපි කතා කරනවා කොහොමද visitors site එකට එන්නේ කියලා. සමහරක් අය direct traffic කියලා අපි කියන්නේ website එක type කරලා www.abc.com කියලා අපේ site එකට එන අය. එහෙම නැත්නම් bookmark එකක් දාගෙන ඉඳලා අපේ site එකට එන අය. ඒගොල්ලන් අපි කියන direct traffic. සමහරක් අය කියන referral traffic. third party site taking, booking engine එකකින්, third party site taking, blog එකකින්, social media වලින් එන්න පුළුවන් social or referral traffic. right? ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයකින් අපේ site එකට එන traffic එක අපි කියන referral traffic කියලා. ඊට අමතරව organic traffic. Organic traffic කියන්නේ Google එක open කරලා google.com එක ඇතුලේ හරි google.com.au හරි google.lk කියන ඒ Google specific domain එකක
search bar එකේ search කරලා මොන හරි term එකකින් අපේ site එකට එන කෙනා එහෙම නැත්නම් brand එක search කරලා හෝ අපේ site එකට එන කෙනා අපි කියන organic traffic කියලා. right? ඒක තමයි අපේ KPI එකක් වෙන්නේ. ඒ වගේම brand and generic search phrases වලට rankings අරන් දෙන්න ඕනේ. ඊළඟට organic leads කිසිම වියදමකින් තොරව paid campaign එකක් කරන්නේ නැතුව කොහොමද අපේ website එකට conversions එහෙම නැත්නම් inquiries ගෙනල්ලා දෙන්නේ. right? ඒකත් organically SEO කරන දෙයක්. so මම experience කරනවා especially Australia UK market වල මේ organic growth marketing එහෙම නැත්නම් අපි කියන SEO වලට අලුත්ම නම අපි කියන්නේ organic growth marketing without any paid ads paid advertising පාවිච්චි කරන්නේ නැතුව organically කොහොමද අපි sustainable results companies වලට ගෙනල්ලා දෙන්නේ. ඒක තමයි මේ SEO කරන්නේ. හැබැයි ඒක short term දෙයක් නෙවෙයි long term process එකක්. ඒ වගේම instant result එකක් ගෙනල්ලා දෙන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා long term sustainable revenue ගෙනල්ලා දෙන area එකක්. right? ඊළඟට search visibility and market share කියලා කියන්නේ අපි search එකේ visible වෙන්න ඕනේ. ඊළඟට අපි competitors ලත් එක්ක අපේ industry එකේ අපේ terms වලට අපි Google එකේ space එක capture කරගෙන තියෙන්න ඕනේ. right? ඒ ටික තමයි normally KPIs විදියට මම දකින්නේ. ඊළඟට ඔයගලන් දන්නවත් ඇති search engine optimization ගත්තට පස්සේ අපේ strategy එකේ on page off page කියලා කොටස් දෙකක් තියෙනවා. on page කියලා කියන්නේ whatever the things we are doing for the website internally. අපි website එක සම්බන්ධයෙන් website එක තුල කරන දේවල් වලට අපි කියනවා on page factors. right? ඊළඟට off page factors කියලා කියන්නේ website එකෙන් බාහිරව අපේ web එකෙන් අපේ පරිසරයෙන් පිටස්තරව අපි කරන දේවල් off site factors off page factors කියලා අපි කියනවා. මේ දෙකේම එකතුවක් තුලින් තමයි successful SEO campaign එකක් අපිට ලැබෙන්නේ. right? එතකොට අපි SEO පටන් ගත්තට පස්සේ අනිවාර්යෙන් පටන් ගන්නෙ තමන්ගේ site එකකින්. අපි ගෙදර ඇතුලෙන් තමයි අපි වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි වටපිට ගෙවල් වලටත් ගිහිල්ලා external areas තුලින් අපේ ගෙදරට අවශ්‍ය ඒ support එක ගන්න. ඉතින් normally on page වලින් තමයි අපි පටන් ගන්නෙ. on page වල තමයි ගොඩක්ම crucial factors තියෙන්නේ. වැදගත්ම කාරණා තියෙන්නේ. එතනින් පස්සේ on page factors හරියට තියෙද්දි අපි පටන් ගන්න ඕනේ off page factors. right? එතකොට on page කියලා කියන්නේ title tags. right? මම පෙන්නලා දෙන්නම් මොකද්ද title tag එක කොහොමද අපි හදන්නේ. ඉස්සරහට අපි කතා කරනවා අද. ඊළඟට meta tags. මොකද්ද meta tag එක? මොකද්ද එකකින් වෙන්නේ? ඊළඟට content, keyword density, h1 tag එක, heading tag එක. ඊළඟට අපේ website එකේ තියෙන design එක, structure එක, responsiveness එක, internal navigations, right? breadcrumbs කියලා අපි කියන්නේ navigation support එක. ඊළඟට inbound links, finally domain structure එක, file naming, image naming, alter tags, right? ඊළඟට අපි ගොඩක් දේවල් කතා කරනවා පොඩ්ඩක් advanced level ඒ දේවල්. off page කියලා කියන්නේ ඇත්තටම අපේ site එකකින් පිටතට යන links, site එකට එන links, inbound outbound links, brand mentions, කියන්නේ අපේ brand එක mention වෙන තැන් ඔයගලන්ට පුළුවන් නම් BBC එකේ article එකක් add කරගන්නට ඒ article එකට ලැබෙන prominence එක ඔයගලන්ගේ site එකට සෑහෙන වැඩි. right? අපි කතා කරන ඒවා domain authority එක, citations, mentions ඒ ඔක්කොම off page. ඉතින් මෙතනදී තමයි අපි මේ blog ලියන්නේ, lists ලියන්නේ, information hubs ලියන්නේ, infographics හදන්නේ, එක sites වලට අපේ site එක push කරන්නේ, free directories දාන්නේ, paid directories දාන්නේ, citations කරන්නේ, ඊළඟට social media පැත්ත cover කරන්නේ, postings දාන්නේ, අපේ site එකට link එකක් එන විදියට අපි advertise කරන්නේ. ඒ ඔක්කොම දේවල් මේ off page පැත්ත. right? ඊළඟට මෙතනදී on page off page නැවත පොඩ්ඩක් බැලුවොත් ඇත්තටම වැදගත්ම කොටස් වෙන්නේ on page එකේ පළවෙනි දේ site එකේ architecture එක. ඔයගලගේ ගෙදර එහෙම නැත්නම් ඔයගලගේ site එකේ තියෙන සැලැස්ම. right? site map එක, speed එක, duplication නැති වෙන්න ඕනේ. crawlers ලට motivate වෙන්න ඕනේ site එක හරහා යන්න.
load speed එක responsiveness එක තියෙන්න ඕනේ, URLs හරියට match වෙලා තියෙන්න ඕනේ, ඒ දේවල්. මේවා අපි ගොඩක් කතා කරන audit එක කරද්දී. ඊළඟට HTML title, meta, header, structure අපි කියනවා SEO on site anywhere හරියටම තියෙන්න ඕනේ. ඊළඟට content, right? Uniqueness of the content, rich content. කොහෙන්වත් copy කරපු content නෙමෙයි, අපේම content, quality content. ඊළඟට rich keywords, ඒ වගේම focus terms. මේවට තමයි SEO strategy එක අපිට වැදගත් වෙන්නේ. එතනින් එහාට අපි කතා කරනවා off page කතා, links, right? Quality of links. අපිට ඕන තරම් links ගන්න පුළුවන් software එකකට දාලා backlink එකකින් අපිට ඕන නම් links 500ක් විතර ගන්න පුළුවන් පුංචි ගානකට. ඒක sustainable නෑ. හැබැයි අපි links, quality links වලට submit කරලා, directory submissions add කරලා, push කරලා අපිට පුළුවන් quantity එකට වඩා quality හොඳ links ප්‍රමාණයක් තිබ්බොත් spams අඩු අපිට ලොකු off page support එකක් ගන්න පුළුවන්. ඊළඟට trust එක, authority එක, support එක, history එක, ඊළඟට අපේ site එකට හොඳ authority එකක් තියෙන links push වෙන්න ගත්තොත් අපේ site එක sustainable වෙනවා. ඒ වගේම මම හැම වෙලේම කියන දෙයක් social media signals අනිවාර්යෙන් වැදගත් අද වෙද්දී. ඒකයි අපි suggest කරන්නේ ඕනෙම site එකකට අපේ site එකේ social media platforms අපේ site එකට ping කරන්න, එහෙම නැත්නම් connect කරන්න. ඒවත් ඒකයි හැම site එකකම footer එකේ ගොඩක් දුරට social signal buttons. ඇත්තටම customize SEO strategy එකක්. එහෙම නැත්නම් අපි strategy එකක් කියලා කිව්වට පස්සේ මොනවාද මේ on site අපි site එකකට කරන්නේ, right? ඉතින් මම මෙතන දැම්මේ we can use up to 20 target keywords නැහැ. ඔයාගේ it will depend upon your site, right? ඔයාගේ site එකේ තියෙන pages, numbers, count to tech එක වෙනස් වෙනවා, right? සාමාන්‍ය අපි SEO packages හදද්දී මම නම් ඇත්තටම recommend කරන්නේ main 50 pages වලට අපි හොඳ SEO strategy එකක් හැදුවොත් ඒක තමයි සාර්ථක වෙන්නේ. හැබැයි site එකක හැම page එකක්ම SEO friendly වෙන්න ඕනේ, SEO optimization වෙලා තියෙන්න ඕනේ. හැබැයි අපිට keyword වලින් හොඳටම target කරන්න පුළුවන් මම දකින විදිහට 20 to 30 keywords. එහෙම නැත්නම් maximum 50 pages අපිට push කරන්න පුළුවන්. 50 pages අපිට push කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි title meta tags, එහෙම නැත්නම් title tag එක, meta tag එක, content, alt tags, ඒ කතා ටික ඔක්කොම මම කියන්නම් මොකද්ද මේ දේවල් කියලා. ඒ ඔක්කොම ටික අපේ site එකේ ඒ හැම page එකකටම වෙන්න ඕනේ, right? ඊළඟට content optimization, H1 tags, alternative tags වලට අපි අනිවාර්යෙන් SEO strategy එක push කරලා තියෙන්න ඕනේ. ඊළඟට අපි හොඳ SEO audit එකක් කරන්න ඕනේ. මොකද්ද මේ audit එකක් කියන්නේ? අපේ site එකක් හදද්දිම පවා අපිට SEO friendly විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් හදපු site එකක් කවුරු කොහොම කිව්වා වුණත් sites හදන්නේ developers ලා. හැබැයි developers ලාට SEO knowledge එකත් එක්ක තමයි ඒගොල්ලන් හදන්නේ. එහෙම වුණාට ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ අදාළ site එක audit කරලා, analyze කරලා සාර්ථකම විදිහට SEO strategy එකට ගැලපෙන විදිහට ඒක fine tune කරලා tweaks හදාගන්න, right? මෙතනදී අපි URL issues බලන්න ඕනේ, navigation issues බලන්න ඕනේ, technically තියෙන ප්‍රශ්න බලන්න ඕනේ, ඊළඟට usability පැත්තත් බලන්න ඕනේ. ඉතින් අපිට හිතනවා usability කියන්නේ මිනිසුන්ට භාවිතා කරන්න පහසු වෙන්න ඕනේ. එහෙම කරොත් තමයි, මොකද Google මේ හැම ranking හැම area එකක්ම හැම section එකක්ම check කරනවා benchmark කරන්න කලින්, right? ඊළඟට Google Analytics tracking implementation, events, goals, right? tracking වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් කී දෙනෙක් site එකට ආවද, කොහෙන්ද ආවේ, ඇයි ආවේ, මොකක් හරහාද ආවේ, මොන page එකටද ආවේ, මොන වගේ demography එකක්ද ඒගොල්ලන්ට තියෙන්නේ, ඒගොල්ලන් කොතනින්ද exit උනේ, කොච්චර වෙලාවක් හිටියද, මොනවාද බැලුවේ, ඔක්කොම දේවල් අපිට track කරගන්න පුළුවන්. ඒවා අපි හදන්න ඕනේ strategy එක ඇතුළේම. ඊළඟට webmaster tools, ඊළඟට off page activities අපි කිව්වා, අපි කතා කරා on site off site වගේම off page activities. පරිබාහිරව site එකෙන්
කොහොමද අපි සයිට් එකේ අභිවෘද්ධියට සාර්ථකත්වයට එළියෙන් සපෝට් එක දෙන්නේ. ඒ දේවල් අපි ස්ට්‍රැටජි එකේදී කතා කරන්න ඕනේ. right? ඊළඟට ඇත්තටම මේ දේවල් මේ මම නිකන් graph එකක් ඇඩ් කරේ. ඔයා හොඳටම target audience එකක් focus කරගෙන හොඳ keyword strategy එකක් හදාගෙන ඒ keyword strategy එකට අනුගතව ඒකට align වෙමින් title meta tags හදලා content optimize කරලා link building start කරලා එතනින් අපි ongoing performance monitor කරොත් definitely අපිට අපේ මේ SEO කියන මේ element එක එහෙම නැත්නම් මේ section එක cover කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ site එකට අදාළව. ඉතින් මේක තමන්ගේම project එක හෝ වෙන client කෙනෙක්ගේ project එකක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ keyword strategy එක title meta tags content SEO audit එක alternative tags search console and Google Analytics tracking අපිට definitely තියෙන්න ඕනේ දෙයක්. ඉතින් මෙතන Google Analytics ගැන ගොඩාක් කතා කරන්නේ Google තමයි number 1 search engine එක. මිනිස්සු ගොඩක් searches කරන්නේ Google. හැබැයි Bing Analytics තියෙනවා, Yandex Analytics තියෙනවා, Adobe Analytics තියෙනවා, ඊළඟට අපි දන්නවා Alexa ඔක්කොගේම Analytics තියෙනවා. හැබැයි Google තමයි number 1 especially මේක අපිට free ලැබෙන හින්දා. right. අපි පටන් ගමු කොහොමද අපි ප්‍රොජෙක්ට් එකක් ලැබුණා කියලා ඔයගලන් හිතුවොත් ඉස්සලාම අපි දන්නවා හැම ඩිජිටල් මාකටිං ප්‍රොජෙක්ට් එකකම මම නම් රෙකමන්ඩ් කරන වේ ෆෝවර්ඩ් එක වෙන්නේ සෝෂල් මීඩියා වලින් Facebook වලින් මාකට් කරන එකවත් ඒ කියන්නේ එහෙම නැත්නම් Google ඇඩ්වර්ටයිසිං වලට යනවටත් වඩා අනිවාර්යෙන් තමන්ගේ platform එක සාර්ථක කරගන්න ඕනේ. තමන්ගේ platform එක සාර්ථක කරගන්නවා කියලා කියන්නේ end of the day if you have a website ඒ කියන්නේ website එකක් තිබ්බොත් ඒ website එක තමයි ඔයාගේ main area එක වෙන්නේ main asset එක වෙන්නේ. ඉතින් මේ website එක හරහා ඔයගලන්ට සමහරක් වෙලාවට දැනට payment gateways නැති වෙන්න පුළුවන්, shop කරන්න බැරි වෙන්න පුළුවන්, inquiries ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි website එක හරහා යම් දේවල් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් contacts වත් ගන්න පුළුවන්. search engine optimization තමයි main පළවෙනි digital marketing pillar එක වෙන්නේ. right? SEO කරපු site එකට marketing කරන එක හරියම ලේසි. right? ඉතින් එතකොට SEO අපි optimize කරගෙන යන්න ඕනේ. SEO කරන ගමන් on site website improvement කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ indexing වලට අපි support කරන්න ඕනේ. ඊට අමතරව link building activities එහෙම නැත්නම් අපි කියන off site activities අපි පටන් ගන්න ඕනේ. ඊට අමතරව link building වල අනෙකුත් දේවල් organic reach activities ඒ කියන්නේ social media වලට push කරන ඒවා, content වලට add කරන ඒවා, brand presence එක හදාගන්න ඒවා හැමදේම කරගන්න ඕනේ. ඉතින් මම අර කලින් කියපු කතාව තමයි මම මෙතනට දැම්මේ. කොහොමද organic search එකක් වැඩ කරන්නේ? කොහොමද crawler කෙනෙක් ඇවිල්ලා අපේ site එක crawl කරලා අපිට අවශ්‍ය දේවල් ඒගොල්ලන් capture කරගෙන අදාළ consumers ලාට කොහොමද SEO මගින් අපේ site එක push කරන්න කියන එකයි මම කියන්න හිතුවේ. right. සාමාන්‍යයෙන් මේ දේවල් තමයි අපි SEO setup එකකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නිකන් හිතන්න ඔයගලන්ට project එකක් තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට experience තියෙනවා. ඒ හින්දා අපි පොඩක් advance විදිහට හිතමු. දැන් project එකක් තියෙනවා. අපි හිතමු abc.com කියලා site එකක් ඔයාලට එනවා SEO කරන්න. right. මුලින්ම free audit එකක් කරන්න ඕනේ ඒ අදාළ website එකේ. right. website එකේ audit එකක් කරලා අපි බලන්න ඕනේ සමහරක් වෙලාවට ඒ website එකට SEO කරලා තියෙන්න පුළුවන්, පොඩ්ඩක්වත් කරලා නොතිබෙන්න පුළුවන්. හැබැයි කරලා තිබුණා හෝ නැති වුණා site එකේ domain age එක එහෙම නැත්නම් site එක Google එකේ තිබුණු කාල පරිච්ඡේදයක් එක්ක අනිවාර්යෙන් SEO බිඳක්වත් කරලා නැති වුණත් සමහරක් වෙලාවට පොඩි ranking factors එහෙම නැත්නම් ranking signals ඒ අදාළ sites වලට එන්න පුළුවන්. right. ඉතින් මෙතනදී පළවෙනියටම අනිවාර්යෙන් අපි webmaster tools accounts මුලින්ම හදන්න ඕනේ. right. Google එකේ Bing එකේ webmaster tools හදලා prevailing site එකේ site maps generate කරගන්න ඕනේ. site map generate කරගන්න මම ඔයගලන්ට recommend කරන tool එක තමයි
සාමාන්‍ය free site map generation tools ඕනි තරම් තියෙනවා. XML site map generator කියලා ගහුවොත් ඕනි තරම් tools තියෙනවා. නමුත් පුළුවන් කමක් තියෙනවා නම් Screaming Frog කියන tool එක ගන්න. ඒක UK based tool එකක්. මම නම් ගොඩක් use කරන්නේ ඒක. සෑහෙන්න හොඳයි. ඊට පස්සේ අපි site එක audit කරනවා. right? මේ site එක මොනවාද audit කරන්න කියන එක අපි ලබන සතියේ වගේ one by one කතා කරනවා. මොනවාද අපි audit කරන areas. technically මොනවාද අපි බලන්න ඕනේ. usability පැත්තේ අපි මොනවාද බලන දේවල්. navigation පැත්තේ මොනවාද බලන්නේ. ඊළඟට URL structure කිය අපි මොනවාද බලන්නේ. other factors මොනවාද අපි බලන්නේ. ඒ ඔක්කොම කතා කරනවා. හොඳ audit එකක් අපි කරන්න ඕනේ. මොකද title tag හදලා keyword research එක කරලා ඒ දේවල් කරන්න කලින් ඔයගලන්ගේ platform එක හොඳද කියලා ඒ platform එකේ ඒ කියන්නේ අපි කියනවා ඒ අදාළ පරිසරය හදා ගැනීම පළවෙනියටම කරන්න ඕනේ දෙයක් වෙනවා. දෙවෙනි දේ ඔන්න අපි start කරනවා keyword research එක. මේක තමයි පොදම දේ SEO වල පළවෙනි දේ අපි dealing with best keywords, right? අපිට පුළුවන්කම තියෙන්නේ අපිට expertise එක තියෙන්න ඕනේ හොඳම keywords select කරගෙන ඒ අදාළ keywords ටික finalize කරගන්න. මේක අපි Google keyword plan එක පාවිච්චි කරලා best possible keyword search කරනවා. search කරද්දී මම ඔයගලන්ට කියන්නම් නිර්ණායක තුනක් පදනම් කරගෙන තමයි අපි search කරන්නේ. right? අපි ඒක කතා කරමු ඉස්සරහට. relevancy එක, competition එක, search volume එක කියන නිර්ණායක තුන පදනම් කරගෙන ඒ වගේම අද මම use කරන තවත් strategy එකක් තමයි keyword efficiency ratio කියලා එකක් තියෙනවා. ඊට අමතරව all in title කියන ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ keywords select කරද්දී. ඊට පස්සේ ඔන්න keyword research එකෙන් පස්සේ keyword select කරලා අපි keyword mapping එකක් හදනවා. මේක මම ඉදිරි දවස්වල පෙන්නනම් කොහොමද mapping එක කරන්න කියලා. එතනින් title meta tags අපි හදා ගන්නවා. right? මේ title meta tag එකට length එකක් තියෙනවා. අදාළ specifically වෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. ඉතින් ගොඩක් අය හිතනවා හරි meta tag එක කියන්නේ normally මේ marketing slogans තියෙන snippet එකක්. එහෙම නැත්නම් content snippet එකක් කියලා නැහැ. meta tag එකකින් තමයි අපි Google crawlers ලට කතා කරන්නේ site එක index කරන්නේ. right? ඊළඟට analytics tracking ටික හදා ගන්න ඕනේ. right? tracking නැත්නම් tracking දාන්න ඕනේ. events tracking, goals tracking සාමාන්‍ය මම නම් recommend කරනවා ඔයගලන්ගේ site එකේ තියෙන හැම button එකකටම event එකක් දාන්න ඕනේ. හැම path එකකටම goal එකක් තියෙන්න ඕනේ. එතකොට අපිට ටග් ගාලා බලා ගන්න පුළුවන් කොතනින්ද client customer miss වෙන්නේ. අපේ site එකෙන් කොතනින්ද customer inquiry එක miss වෙන්නේ කියන එක check කරගන්න පුළුවන්. ඊළඟට අපේ content optimize කරන්න ඕනේ. right? normally Google කියලා තියෙනවා අපන් ඔයගලන් link building කතා කරද්දී වැඩියෙන් කියනවා main two factors for rankings එකක් ඇවිල්ලා content දෙවෙනි එක ඇවිල්ලා links, right? content උයි link උයි. content කිව්වට පස්සේ අපිට පුළුවන් මේ site එකකින් copy කරලා දාන්න. එහෙම නෙමෙයි. paraphrase කරපු නැති perfect unique rich content තමයි පළවෙනි ranking factor එක හැටියට අපි දකින්නේ. ඊළඟට images වලට අදාළ alternative text alt tags ටික හදන්න ඕනේ. ඊළඟට අපි competitor backlinks check කරලා benchmark කරලා සාමාන්‍යයෙන් SEO setup plan එකේදී මම නම් මට આવොත් travel site එකක් අනිවාර්යෙන් මම අහනවා customer ගෙන් මට ඔයගොල්ලන් benchmark කරන sites කිහිපයක් දෙන්න refer කරන්න කියලා. right? ඒක මම ඉල්ලන්නේ ඇත්තටම client ගේ හිතේ මොන හරි objective එකක් තියෙනවා. right? දැන් 8 constraints ගත්තොත් අනිවාර්යෙන් ඒගොල්ලන් cinnamon උයි එහෙම නැත්නම් laughs උයි ඒ hotel chain එක පෙන්වන්න පුළුවන්. නමුත් අපි හිතමු පොඩි hotel එකක්. right? අපි ගත්තොත් නිගම්බෝ වල තියෙන පුංචි හොටෙල් එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ කම්පිටිටර්ස්ලා ඊට වඩා වෙනස්. right? 3 star hotel එකක් කවදාකවත් 5 star hotel එකත් එක්ක compete කරන්නේ නැහැ. 3 star hotel එකක් try කරන්නේ තමන්ගේම සම rating එකේ ඉන්න එහෙම නැත්නම් nearby location එකක තියෙන hotels එක compete කරන්න. එහෙම නැත්නම් අපි safari hotel එකක් ගත්තොත් ඒගොල්ලන් try කරන්නේ ඒ market එක capture කරන්න. එතකොට එතනින් හම්බ වෙනවා අපිට competitorsලා කීප දෙනෙක්. right? ඉතින් සමහරක් වෙලාවට කාමර පහක හොටෙල් එකක් හදලා සිනමන් බ්‍රෑන්ඩ් එකට ફોකස් කරන ඒව නම් unrealistic practical නැති දේවල්. නමුත්
ඊට වඩා අපි කියන්නේ similar benchmarking industry websites වලට අදාළ වෙබ්සයිට් ටිකක් අරගෙන රිෆර් කරලා ඒගොල්ලන්ගේ backlinks අපි ස්ටඩි කරන්න ඕනේ. right? දැන් මට හම්බ වෙන කිංස්බරි හොටෙල් එක නම් මට පුළුවන් ටාගට් කරන්න කිංස්බරි එක නියර්බයි තියෙන හිල්ටන්, රාමදා, ගලදාරි මම හොටෙල්ස් ගන්නේ ඔයගලන්ට අයිඩියා එකක් තියෙයි කියලා හිතන හින්දා ඒ වගේ ඒ similar industry same competitive market එකේ අය අරගෙන ඒගොල්ලන්ගේ backlinks check කරලා බලන්න ඕනේ මට වඩා අනිත් අය මොනවාද හොඳට කරලා තියෙන්නේ කොහෙටද link වෙලා තියෙන්නේ ඒව ඔන්න study කරලා අපිත් ඒවට target කරන්න උත්සාහ කරන්න ඕනේ ඊළඟට Hotjar implementation Google optimizer scripts ඊළඟට අලුත්ම trend එක Google tag manager integrate කරගන්න පුළුවන් වෙන්න ඕනේ remarketing tags conversion tracking tags ඒ ටික මෙන්න මේ කාරණා ටික අනිවාර්යෙන් අපි SEO setup එකක් කියලා client එක කරනවා මේකට specifically one time fee එකක් charge කරන්න පුළුවන් මම නම් සාමාන්‍යයෙන් charge කරනවා right අපේ company එකත් projects වලට charge කරනවා ඒ වගේම මමත් personally මේක තමයි crucial area එක මේක තමයි number 1 charging point එක right මෙතනින් එහාට ඔන්න අපේ one time setup එක done මෙතනින් එහාට යන්නේ maintenance කියලා තමයි right ඊළඟට පළවෙනි දේ අපේ පළවෙනි point එක setup එකේ අනිවාර්යෙන් webmaster tools right ඕගලන් අහලා ඇති webmaster tools මම හිතන්නේ idea එකක් ඇති අපි practically webmaster tools search console එකට ගිහිල්ලා බලමු මොනවාද ඒකේ තියෙන්නේ මොනවාද කරන්න කියලා අපි කතා කරද්දී ඇත්තටම webmaster ඇවිල්ලා Google search console කියලා තමයි අපි දැන් ඒකට අඳුන්වන්නේ search console එකකින් වෙන්නේ website එකයි Google index එකයි අතර සම්බන්ධතාවය ගොඩනගන එක the connecting bridge between the website and the Google index is webmaster tools right ඉතින් මේ webmaster tools වල තුලින් තමයි අපේ site එක index වෙනවද crawlability issues තියෙනවද disavow වෙලා තියෙනවද links වල ප්‍රශ්න තියෙනවද ඊළඟට site map එක submit වෙන්නේ කොහොමද resubmissions කොහොමද යන්නේ robots file එක crawler rate එක පොඩ්ඩක් advanced කතා හැබැයි මේවා හැම දෙයක්ම අපිට connection එක හදලා දෙන්නේ webmaster tools right සමහර companies වල ඉන්දුනීසියා වල webmaster කියලා designations කියනවා ඒගොල්ලන් කරන්නේ sites වලට අදාළ webmaster support එක දෙනවා intermediary එකක් විදිහට ඉඳලා මේක webmaster tools වල අපි කතා කරමු දැන් site map atmosphere එක meter චුට්ටක් වෙනස් මම practically පෙන්නන්න අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් කොච්චර pages submit වෙලා තියෙනවද කොච්චරක් index වෙලා තියෙනවද ඒ හැමදේම right අපි සාමාන්‍යයෙන් site map එකකුයි image site map එකකුයි දෙකම දානවා crawlability වැඩි කර ගන්නට ඊළඟට අපිට පුළුවන් ඇත්තටම webmaster tools වලින් link වල තියෙන ප්‍රශ්න errors identify කරගන්න right server errors වෙන්න පුළුවන් not found errors වෙන්න පුළුවන් link soft issues වෙන්න පුළුවන් right page එකේ web එකේ page එකක් වැඩ කරේ නැති වුණත් අපිට ඒක නොදැනුවත්ව අපි දන්නේ නැති වුණාට webmaster tools monitor කරන කෙනෙක්ට ටක් ගාලා capture වෙනවා හරි මේ page එක වැඩ කරන්නේ නැහැ ඒ වගේ අපිට ගොඩක් දේවල් WMT console එක හරහා ගන්න පුළුවන් ඊළඟට robots file එක right මම පෙන්නන්න practically robot file එක ඇත්තටම search engine එකයි අපේ site එකයි අතර validation point එකක් විදිහට වැඩ කරනවා validation point එකක් කියලා කියන්නේ එයාට පුළුවන් අපේ site එක index කරන්න එපා හෝ index කරන්න කියලා විධානය දෙන්න මේ pages block කරන්න මේ pages block කරන්න එපා අපිට මේ දේවල් කරන්න පුළුවන් robots.txt file එක හරහා ඉතින් අපි mobile site එකක් වගේ ගත්තොත් unwanted scripts ගොඩක් robots.txt එකෙන් disable කරනවා right ignore කරනවා disallow කරනවා ඊළඟට web audit එකක් අපි කරනවා audit එක අපි ඇත්තටම session එකක භාගයක් විතර කතා කරන්න තියෙනවා ඊළඟට මේ audit එක හොඳට කරනවා කියලා කියන්නේ අපේ site එක අපිට identify කරගන්න පුළුවන් වෙන මොනවාද site එකේ තියෙන issues කියලා right ඉතින් මේක interesting site audits කරද්දී ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන් සෑහෙන interesting
අපි බලනවා ටෙක්නිකල් පැත්ත, යූසබිලිටි, නැවිගේෂනල්, ඔෆ් සයිට්, ඔන් සයිට්, ටැග්ස් ඒ ඔක්කොම ටික චෙක් වෙනවා. රයිට්. ඊළඟට මම කිව්වා වගේ ටෙක්නිකල්, නැවිගේෂන්, SEO friendly implementations, user friendly පැත්ත ඔක්කොම මේ ඔඩිට් එක හරහා කැප්චර් වෙනවා. ඉතින් මේ ඔඩිට් එක අපි කතා කරනවා මොනවාද තියෙන දේවල්, මොනවාද අපි කරන්න ඕනේ, ඒ ඔක්කොම කාරණා අපි කතා කරනවා. ඒක ඇත්තටම මම ඔඩිට් එකක කියන වැදගත්කම කියන්නේ ගොඩක් අය හරි මම හොඳම කීවර්ඩ් සිලෙක්ට් කරා. මම හොඳම මැපින් එකක් හැදුවා. හරියටම ටයිටල් මෙටා ටැග්ස් හැදුවා within Google limits. ඒ හැමදේම කරලා දැම්මට මගේ සයිට් එකේ performance එක එන්නේ නැහැ. හැබැයි සයිට් එකේ issues තිබ්බොත් ඔඩිට් එකක් කරලා තිබ්බොත් නැත්නම් මේ මොන දේ කරා වුණත් ඔයාලට සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. මොකද කම්පිටිටිව් මාකට් එකක් එක්ක. මේ වගේ tools අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ Raven tool එකයි Moz එකයි ඒ තරම් දැන් පාවිච්චියට ගැනෙන්නේ නැහැ. මම නම් ඇත්තටම use කරනවා අඩුයි. දැන් පොඩ්ඩක් outdated. right? හැබැයි SEMrush, Screaming Frog, Hotjar and PowerSuite සෑහෙන්න වටිනවා. මේවා ටිකක් ගාන වැඩි tools. free tools නෙවෙයි. right? Hotjar නම් free edition එකක් තියෙනවා. Screaming Frog උත් 500 URLs free use කරන්න පුළුවන්. හැබැයි මේක UK based. මම හිතන්නේ යුරෝ 179ක් විතර වෙනවා. SEMrush එකක් ගණන්. PowerSuite එකේ කොටස් 5ක් තියෙනවා. right? SEO auditor, spyglass, backlinker, SEO PowerSuite auditor, spyglass, ඊළඟට ඒ වගේ tools 4ක් තියෙනවා. මේකත් හොඳ tool එකක්. නමුත් මේ tool එක පාවිච්චි කරනවා නම් SEMrush ගන්න ඕනේ නැහැ. හැබැයි මම recommend කරනවා මෙන්න මේ දෙක. SEMrush, Screaming Frog වලින් නම් ලොකු ටැක් කරන්න පුළුවන්. මොකද PowerSuite එකටත් වඩා SEMrush එකේ analysis areas වැඩි. reporting වැඩි. ඒ කියන්නේ හොයාගන්න පුළුවන් දේවල් හරිම lazy, easy way. right. ඔන්න අපි SEO වල පළවෙනි කොටස අපි කියන keyword strategy එක. right. සාමාන්‍යයෙන් අපි keywords select කරගන්න පාවිච්චි කරන්න පුළුවන් Uber suggest tool එක, SEMrush, එහෙම නැත්නම් normally Google keyword planner 7-5ක්වත් වියදම් කරන්නේ නැතුව අපිට භාවිතයට ගන්න පුළුවන් tool එකක්. අපි keyword strategy එකේදී පළවෙනියටම සලකා බලන නිර්ණායකය main focal point එක වෙන්නේ search volume එක. right? මාසෙකට අපි target කරන keywords වලට ලැබෙන search volume එක මොකක්ද? right? searchers 10ක් 15ක් තියෙන keyword එකක් අරගත්තා කියලා අපිට කවදාකවත් rank කරගන්න අමාරුයි. දෙවෙනි දේ relevancy එක. අපේ වෙබ්සයිට් එකට, අපේ ඉන්ඩස්ට්‍රි එකට, අපේ කම්පැනි එකට ගැලපෙන ටර්ම් එකක් වෙන්න ඕනේ. right? hotel related term එකක් healthcare related website එකට දැම්මා කියලා ranking ගන්න බෑ. relevance වෙන්න ඕනේ. ඊළඟට competition එක. competition එක අනිවාර්යෙන් medium හෝ low වෙන්න ඕනේ. එතන මතක තියාගන්න search volume එක වැඩි, competition එක අඩු, relevant term එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ අපේ keyword strategy එකට. ඒතකොට ඒකයි මම කියන්නේ site එකේ පිටු 500ක් තිබ්බා කියලා 500ටම keyword දැම්මා කියලා 500ම rank කරගන්න බෑ. ඒක ජීවිතේට කවදාකවත් වෙන්නත් බෑ, කරන්නත් බෑ. ඒ වගේම එහෙම පොරොන්දු වෙන්නත් එපා. කිසිම client කෙනෙක්ට ඒක කරන්න බැරි වැඩක්. මොකද we are competing in a huge online market. මොකද ඕනෙම site එකේ domain age එක authority එකත් එක්ක මේ ranking factors බලපාන හින්දා. හැබැයි අපි niche terms ටිකක් අරගෙන හොඳ search volumes, low competition, ඊළඟට හොඳ relevant terms ටිකක් ගත්තොත් ඒව අරගෙන අපිට link building activities වලින් search engine optimize කරලා කොහොම හරි ඒවා rankings වලට තල්ලු කරන්න ලොකු chance එකක් තියෙනවා online market එකේ. ඉතින් මෙතනදී ඇත්තටම අපි keyword plan එක පාවිච්චි කරලා කොහොමද keyword research එක කරන්න කියලා practically බලමු. ලබන සතියේ වගේ අපිට පුළුවන් බලන්න ඉස්සලම expert mode keyword plan එකක් හදා ගන්න ඕනේ. dashboard එක මම introduce කරලා එතනින් පස්සේ අපේ search terms add කරලා මේ search terms කොහොමද existingly බලපාන්නේ කියලා check කරලා ඒත් එක්ක අපි බලාගෙන යන්න ඕනේ මේ term එක ඇයි select කරේ මම මේ term එක කොහටද දාන්න කියලා. right?
ඉතින් රිසර්ච් එක කරනවා කියන්නේ ඒ දේ මැපින් එක කියන්නේ සාමාන්‍යයෙන් මම කරන්නේ මුලින්ම වෙබ්සයිට් ස්ට්‍රක්චර් එකක් හදාගන්න. වෙබ්සයිට් ස්ට්‍රක්චර් එකක්. ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ ඔයාගේ සයිට් එක abc.com නම් ඒ අදාළ abc.com එකේ URLs ටික ඔක්කොම අරගෙන ඒ සයිට් එක තියෙන ප්ලෑන් එක අපි හදාගන්නවා. අපි දන්නවා home page තියෙනවා, about us තියෙනවා, services තියෙනවා, contact us page තියෙනවා, frequently asked questions තියෙනවා, login form එකක් තියෙනවා. ඊළඟට services pages ඇතුලේ එක එක sub services තියෙනවා. එතකොට අපේ site එකක් හැදිලා තියෙන්නේ different levels of pages වලින්. first level, second level, third level, fourth level කියලා තියෙනවා. right? හොඳ file and folder structure එකක් තියෙනවා. මේ levels of pages එහෙම නැත්නම් මේ site plan එක අපි හදාගන්න එකට තමයි අපි කියන්නේ keyword map කරනවා කියලා. ඊට පස්සේ home page එකට අදාළ URL එකයි අපි target කරන keyword එකයි. services page එකට අපි අදාළ target කරන URL එක, keyword එක, ඊට පස්සේ under services අපි target කරන URL එක, focus term එක. මේ විදිහට අපිට mapping එකක් හදාගන්න එක මම ඔයගලන්ට mapping එකකුත් පෙන්නන්නම්. හරි ලේසි එක හදාගන්න එක. මම define කරන්න උත්සාහ කරන්නේ හැම වෙලේම බර keyword එකක්, හොඳ keyword එකක්, prominent keyword එකක්, push කරගන්න ලේසි කියන keyword එකක් අපි දාන්න ඕනේ first level pages වලට. home, services, contact us, about us ඒ වගේ. internal pages වලට එහෙම නැත්නම් second level, third level pages වලට ඊට වඩා චුට්ටක් බර අඩු term එකක් add කරන්න පුළුවන්. ඉතින් ඕක හරියට plan කරගන්න එක තමයි, design කරගන්න එක තමයි අපි කරන්න ඕනේ හරියට. ඒකෙන් තමයි අපේ වැඩේ සාර්ථක වෙන්නේ. එතකොට title meta tags අපි හදා ගන්න ඕනේ. right? normally මම පෙන්නන්නම් නිකන් practically title tag එකක් කියන්නේ ඇත්තටම අපේ page එකේ title එක. right? ඊළඟ meta tag එක කියලා කියන්නේ title එකට පස්සේ essence of the page. essence of the page කියලා කියන්නේ page එක සම්බන්ධයෙන් විස්තරයක් පුංචියට characters 155කින් Google crawler එක එහෙම නැත්නම් Google එකේ index වෙන විදිහට හදන එක තමයි meta tag එක කියලා කියන්නේ. H1 tag එක heading tag එක. alt tag එක අපේ image එක පසුපස තියෙන taggings. ඒ කියන්නේ image එක load වෙද්දී අපිට මේ alternative text එක පේනවා. මොකද මම පෙන්නන්නම් Google crawlers ලට alternative ඒ කියන්නේ image එක පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට පේන්නේ image එක පිටිපස්සේ තියෙන tag එක. ඒගොල්ලන් read කරන්නේ ඒක. ඊළඟට content optimize කරන්න ඕනේ. සාමාන්‍යයෙන් නිකන් reference එකක් ගත්තොත් මේක තමයි title tag එක කියලා අපි කියන්නේ. මම ඒක practically පෙන්නන්නම්. normally title tag එකක maximum character limit එක 60 to 70 characters. maximum යන්න පුළුවන් 70. හැබැයි මම නම් recommend කරන්නේ characters with spaces 60කට එහා යන්න එපා. ඒකේ පළවෙනි හේතුව mobile platforms වලින් characters 60කට වඩා ගියොත් මේ title එක හරියට පේන්නේ නැහැ. මෙතන මම example එකක් දැම්මේ මෙහෙම 33ක් ආවොත් ඒක user friendly නැහැ. අපේ title tag එක බොහොම limited ඒ වගේම focused වෙන්න ඕනේ. ඊළඟට meta description එක කියන්නේ title එකට පස්සේ වැටෙන එක. පොඩ්ඩක් confuse වෙන්න එපා. සමහරක් වෙලාවල් වලට සමහර sites වල content පවා Google index එකේ එහෙම නැත්නම් Google directory එකේ මොනාරි search කරාම ඒ site එකේ තියෙන meta tag එකට වඩා prominent වෙනවා නම් content මෙතන වැටෙන්නත් පුළුවන්. හැබැයි meta tag එක තමයි අපි push කරන්නේ search engine rankings වලට. එතකොට අපි keyword research එක පාවිච්චි කරලා ගත්ත keywords පාවිච්චි කරලා අපි title meta tags හදන්න ඕනේ. right? title tag එකට අපිට පුළුවන් keywords දෙකක් දාන්න. අපි කියනවා primary term එක, primary keyword එක, එහෙම නැත්නම් ඊළඟට secondary keyword එක සහ brand keyword එක. right? example එකක් විදිහට hotel in Sri Lanka
pipeline එක use කරනවා. pipeline තමයි සාමාන්‍ය use කරන හොඳම trend එක. ඉස්සර use කරා hyphen, නමුත් දැන් hyphens use කරන්නේ නැහැ. brand term එක ඊට අමතරව කැමති නම් secondary term එකක් පාවිච්චි කරන්න පුළුවන්. keyword stuff කරන්නේ නැතුව within the limits describe කරලා අපේ page එක අපිට පුළුවන් meta description එකත් හරියටම හදාගන්න. ඊළඟට H1 tags. H1 tag එක තමයි ඇත්තටම prominent වෙන්නේ ඕනෙම site එකක title meta tags වලින් පස්සේ content වල ආරම්භය වෙන්නේ H1 tag එකේ. ඉතින් සාමාන්‍යයෙන් H1 tag එකටත් අපිට පුළුවන් නම් අපි select කරගත්ත terms integrate කරන්න ඕනේ. ඊළඟට alt tags. alt tags H1 tag, title tag, meta tag තරම් ප්‍රබල දරුණු කාරණයක් නොවුනට අද වෙද්දි competition එකත් එක්ක මේ alt tags උත් හදාගන්න එක වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වේ search bot අපිට පේන්නේ tree එකක්. හැබැයි search engines වලට පේන්නේ alt tags එක. alt tag එක. අපිට පේන්නේ shoe එකක්. නමුත් search engines වලට පේන්නේ a picture of a vintage shoe. ඉතින් මේ හින්දා images අපි optimize කරනවා කියන්නේ අපි කියන image SEO, right? අපි image site map එකකුත් දානවා. මේ හැම දෙයකම alt tag එක වැදගත් වෙනවා. ඊළඟට content is king කියලා ආවා. අපි කියනවා, right? ඔයගොල්ලන් අහලා ඇතිනේ Google Panda update, Google Penguin update, ඊළඟට last update එක December 22nd උනා. ගොඩක් content පැත්තට බර වෙනවා. අපි කියනවා ඇත්තටම Google Penguin update එකෙන් content වලට තියෙන තැන වැඩි වුණා with backlinks. ඉතින් අපිට unique content තියෙන්න ඕනේ, content plan එකක් තියෙන්න ඕනේ, හරි optimize content තියෙන්න ඕනේ. මේ කාරණා ටිකත් SEO කරද්දී පොඩ්ඩක් අවබෝධ කරගෙන තිබීම වැදගත් වෙනවා. right? ඊට පස්සේ අපේ site එකේ load speed එක, right? අපි tools කිහිපයක් කතා කරනවා, right? search engine mobile friendly test එක. ඊළඟට test my site with Google page speed insights, එහෙම නැත්නම් ping them tools. මේ tools ඔක්කොම වලින් බලන්නේ අපි page එකේ තියෙන load time එක, responsiveness එක. ඊළඟට SEO වලට indirectly බලපාන තවත් ප්‍රධාන සාධකයක් තමයි social platform linking. ඒකයි අපි කියන්නේ site එකක හැම වෙලේම social platforms integrate කරන්න. right? Twitter, Tumblr, Google Plus නම් දැන් නැහැ. right? ඒක outdated. Google My Business තමයි replace වෙලා තියෙන්නේ. Facebook, Instagram, Pinterest, LinkedIn ඒ ඔක්කොම ඒවා අපේ site එකට connect කරන්න. එතකොට link juice එක pass වෙන එක improve වෙනවා. අපි කියන social link juice එක. ඊළඟට reporting and monitoring, right? අපි SEO කරාට පස්සේ අනිවාර්යෙන් search engine accounts track කරන්න ඕනේ, right? user accounts බලන්න ඕනේ. ඊළඟට Google Analytics profiles monitor කරගන්න ඕනේ. keyword performance ගැන reports හැම වෙලේම online බලන්න ඕනේ, right? measure කරන්න ඕනේ. අපි දාගත්ත title tag, meta tag වැඩ කරනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට user behavior context බලන්න ඕනේ. ඊළඟට performance එක monitor කරනවා කියන්නේ Google Analytics එක්ක සෑහෙන්න align වෙලා වැඩ කරගෙන යන්න ඕනේ. geo marketing insights, conversions, landing page performance, channel performance, demographic performance, device and search engine performance, mobile performance ඒ ඔක්කොම ටික බලා ගන්න ඕනේ. එතකොට මෙතනදී monitoring and reporting ගත්තම ලොකු වැදගත්කමක් තියෙනවා. search engine optimization අර Facebook, Instagram, LinkedIn, Twitter ad accounts වලින් අපිට ලැබෙනවා වගේ ඒගොල්ලන් කියන්නේ right? 10 දෙනෙක් reach වුණා, 10 දෙනෙක් link click කරා, 10යි paid කියන්නේ $10යි නම් දැම්මේ හරි link clicks 250ක් ආවා කියලා අපිට results ගෙනල්ලා දෙන්නේ නැහැ. අපේ effort එක non paid එහෙම නැත්නම් free. ඒ හින්දා
අපේ effort එකට සාධාරණයක් තත්ත්වයක් වෙන්න අනිවාර්යෙන් අපි මොනිටර් කර කර බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. මට පුංචි දෙයක් කියන්න බැරි වුණා මෙතනදී. ඔයගලන්ට මතකයි මේ අපි කතා කරා keyword research එක කරනවා කියන එක. keyword research එකකින් අපි select කරගත්ත keywords අපි භාවිතා කරලා තමයි title tag එක හදන්නේ. ඒ වගේම title tag එක අර 60කට සීමා වෙච්ච title tag එක characters 60කට සීමා වෙච්ච title tag එක keyword research එකකින් භාවිතා කරපු search terms අරගෙන තමයි අපි title tag එක හදන්නේ. ඊට පස්සේ title tag එකට භාවිතා කරපු ඒ keyword research එකේම ඒ අදාළ page එක focus කරන term එක meta tag එකටත් අරගෙන අපි optimize කරනවා. h1 tag එකටත් අරගෙන අපි optimize කරනවා. පුළුවන් නම් අපේ තියෙන alt tags වලටත් ඒව optimize කරනවා. content වලත් පුළුවන් නම් optimize කරනවා. මේක keyword stuffing වෙන වැඩක් නෙවෙයි. හැබැයි බොහොම පුංචි ප්‍රමාණයක් නම් text තියෙන්නේ. ඒ කියන්නේ code to text ratio මේවා කරන්න ඕනේ. හැබැයි normally ඒ දේ තමයි අපි කරන්නේ SEO optimization setup එකේදී. ඊළඟට අපි SEO strategy එකක් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ off site. අනිවාර්යෙන් ඔය හැම දෙයක්ම on site කරාට පස්සේ අපි off site උත් SEO management ටිකක් කරන්න ඕනේ. ඒ කියන්නේ මම මෙතන දැම්මේ Sri Lankan and local directories Sri Lankan නෙවෙයි අතරම international and local directories focus කරගන්න ඕනේ. ලංකාවේ project එකක් නම් local පැත්තට බර කරන්න ඕනේ. .lk එකක් නම් local පැත්තට. නමුත් .com.au වගේ නම් Australian පැත්තට. .co.uk නම් UK පැත්තට ඒ වගේ. right. ඉතින් third party submissions, article submissions, directory submissions, ඊළඟට local blogs, backlinks check කර ගන්න ඕනේ, reviews testimonials ගන්න ඕනේ. අද වෙද්දි booking.com වගේ ඒවා ගොඩක් සාර්ථක වෙලා තියෙන්නේ testimonials. ඉතින් මේකේ behind the scene මේ රහස ඇවිල්ලා කවුරු හරි කෙනෙක් negative හරි positive හරි testimonial එකක් අපිට add කරොත් TripAdvisor එහෙම නැත්නම් booking.com කරන්නේ ඒකට ලස්සන reply එකක් ලියනවා with keyword integrations. ඒක අපි link උත් කරනවා අපේ site එකට. right. කවුරු හරි කෙනෙක් බැලලා දැම්මොත් room accommodations ගැන thank you very much ඔයගොල්ලන් කිව්වට අපි ඒකෙන් පස්සේ මේ amenity එක මේ room එකට add කරා කියලා අපි salutation එකක් දෙනවා. එහෙම නැත්නම් ඒක වැරදි අපේ amenity එක already තියෙනවා වගේ ඒ වගේ කතාවක් දානවා. කියවලා බලන්න ගොඩක් details ගන්න පුළුවන් TripAdvisor reviews වලින්. ඉතින් ගොඩක් දුරට off site strategy එකත් SEO strategy එකත් එක්ක align කරගෙන ගමන් කරන්න ඕනේ. ඊළඟට බොහොම ටිකයි තව තියෙන්නේ theory කොටස් ටික. ඊළඟට මොනවාද අපි monthly කරන්නේ SEO වලට? SEO වලට monthly මොනවාද කරන්නේ කියලා අපිට idea එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් search engine accounts ongoing basisly අපි බලන්න ඕනේ. right. ඊළඟට SEO tools භාවිතා කරලා අපේ site එකේ තියෙන rankings, visibility, traffic monitor කරන්න ඕනේ. ඊළඟට keyword strategy එක ආය revisions කරන්න ඕනේ. right. දැන් other keyword එකක් perform කරේ නැහැ කියලා හෙට එක change කරන එක SEO වල කරන්න බැරි දෙයක්. right. ඊළඟට මාසයක් බලලත් අපිට ඒක කරන්න බෑ. definitely quarter wise strategy එකක් තමයි මම නම් දකින්නේ, මම නම් කරන්නේ. මාස 3කට පස්සේ තමයි අපිට keyword එකේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හරියට measure කරන්න පුළුවන් වෙන්නේ. අපි හරියට services කරනවා නම්. හැබැයි ඔයගලන්ට event වගේ දැනෙනවා නම් with experience මාසයකට දෙකකට පස්සෙත් අපේ search terms වැඩ වෙන්නේ නැහැ කියලා එහෙනම් keyword strategy එක වෙනස් කරන්න වෙනවා. ඊළඟට monthly XML site maps update කරන්න ඕනේ. StreamyFrog tool එක පාවිච්චි කරලා site map හදලා ඒවා ඊට පස්සේ අපි optimize කරගන්න ඕනේ resubmission එකක් එක්ක. ඊළඟට Google Analytics accounts monitor කරන්න ඕනේ. backlinks check කරගන්න ඕනේ. ඊළඟට website monitoring tools පාවිච්චි කරලා
search consoles check කරන්න ඕනේ. ඊළඟට ongoing directory submissions, off-site submissions, off-site වැඩ ටික කරන්න ඕනේ. ඉතින් daily අපි මේ දේවල් ටික පරිස්සමට කරගෙන ගියොත් ඇත්තටම අපිට සාර්ථකත්වයක් ලැබෙනවා අපේ වැඩ කටයුතු වලට. එතකොට අපි කතා කරේ ongoing මොනවාද monthly SEO activities කියලා කරන්නේ මේ දේවල්. අපි කතා කරපු දේවල්. ඉතින් මෙතනදී පුංචි දෙයක් කියන්න ඕනේ. title meta tags අපි tweaks කරන්න ඕනේ, වෙනස්කම් කරන්න ඕනේ. XML site map එකට අපි වෙනස්කම් කරන්න ඕනේ. Google Analytics console එක monitor කරගෙන best performing market segments වලට අපි push කරගන්න ඕනේ. ඉතින් ගොඩක් දේවල් fine tuning activities ඔයගලගේ පැත්තෙන් වෙන්න ඕනේ SEO කරනවා කියලා කරද්දී. ඉතින් SEO management කියලා කියන්නේ මෙන්න මේ දේවල් වලට. right? ඊළඟට backlinks ගැන අවධානය යොමු කරන්න ඕනේ. backlink tools පාවිච්චි කරලා Ahrefs වෙන්න පුළුවන් tools පාවිච්චි කරලා අපි බලන්න ඕනේ backlinks කොහොමද අපේ site එකේ referring domains ඊළඟට inbound links outbound links ඒ ඔක්කොම ටික measure කරගන්න ඕනේ. right? ඉතින් මෙතනදී ඒ දේවල් තමයි අපි කරන්නේ. ඊට අමතරව special techniques විදියට අපි spam analysis කරන්න ඕනේ, competitor backlinks කරන්න ඕනේ. right? ගොඩාක් වෙලාවට සමහර clients ලා ඉන්නවා මම experience කරලා තියෙනවා. client ඇවිල්ලා කියනවා right මට backlinks 5000ක් තියෙනවා. හැබැයි site එක rank වෙන්නෙත් නැහැ, rankings වලට top වෙන්නෙත් නැහැ. ඒ වගේම site එකේ SEO ඒ තරම් සාර්ථකත්වයකුත් නැහැ. හැබැයි backlinks තියෙනවා 5000ක් 6000ක්. අපි ඒව check කරලා බැලුවොත් සමහරක් වෙලාවට මේ backlinks spam links වෙන්න පුළුවන්. එහෙම නැත්නම් broken links වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ link එකක් කියලා කියන්නේ අපි directory එකකට දාන link එකක්. right? එහෙම නැත්නම් තවත් site එකකට අපි add කරන link එකක්. දැන් අපි කතා කරන session එකකදී කොහොමද link building කරන්නේ? කොහොමද free directory submissions කරන්නේ? link building activities කොහොමද අපි කරගෙන යන්නේ? මොනවාද අපිට කරන්න පුළුවන් simple steps? මොනවාද කරන්න පුළුවන් advanced steps? මම ඒක ඔයගලන්ට one by one explain කරලා දෙනවා. මෙතනදී spam analysis එක හරි වැදගත්කමක් තියෙනවා. ඊළඟට ඔයගලන් දැකලා ඇති Google Trends එහෙම right? Google Trends පාවිච්චි කරලා බලන්න පුළුවන් සමහරක් search terms, සමහරක් visibility factors, constraints කොහොමද වෙන්නේ යන්නේ කියලා. right? ඊළඟට analytics profile එක 100% optimize කරන්න ඕනේ. benchmarking sites add කරලා demographics links පට හදලා assisted conversions, conversion goals ඔක්කොම ටික හදලා ඊළඟට අපි කියනවා affinity market, infinity markets වලට යන structure link එක open කරලා ඒ දේවල් ඔක්කොම හරියට හදාගත්තොත් තමයි ඔයගලන්ට හරි tracking එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් SEO වල නම් මම නම් recommend කරනවා site audits යන්න වෙනවා මාස දෙකකට සැරයක්වත් අනිවාර්යෙන්. හැබැයි මාසයකට සැරයක් කරා වුණත් පාඩුවක් වෙන්නේ නැහැ. හැම වෙලේම change වෙන site එකක් නම්. ඉතින් මේ කාරණා ටික තමයි theory විදියට අපි SEO වල first session එකේදී බලාපොරොත්තු වෙන්නේ කතා කරන්නේ. right? මෙතනින් මම ඔයගලන්ට පොඩ්ඩක් ගෙනියන්නම්. අපි මුලින්ම කරන කාර්යය ඇවිල්ලා webmaster tools ගැන කතා කරන එක. right? ඉතින් ඒක හරි සරල දෙයක්, ලොකු දෙයක් නෙවෙයි. ඔයගලන් අහලා ඇති ඔයගලන්ට පුළුවන් Google Webmaster Tools කියලා sorry මම screen එක share කරන්නම්. Google Webmaster Tools කියලා අපිට type කරන්න පුළුවන්. මේකේ developers console එක නෙවෙයි search.google.com Google search console කියලා අපිට open කරන්න පුළුවන් area එකක් තියෙනවා. right? මේක තමයි Google එකයි අපේ site එකයි අතර සම්බන්ධ වෙන platform එක. right? මම ඉස්සෙල්ලාම UK වල තියෙන ටිකක් හොඳ site එකක් මම පෙන්නන්නම් ඔයගලන්ට. ගන්න පේනවා ඇති. මේක ඇවිල්ලා news related magazine එකක්. news related magazine එකක්. right? ගොඩාක් හොඳ site එකක්. මේකේ strategy එක මගේ පැත්තෙම වෙච්ච නිසා මට බය නැතුව පෙන්වන්න පුළුවන්. මේක ගොඩක් traffic එකක් හම්බ වෙන site එකක්. right? ඉතින් අපි site එකක් ගත්තට පස්සේ අපි මේකේ source code එකට ගියොත් source code එකට යන්නේ control U ගහලා
එහෙම නැත්නම් අපිට පුළුවන් right click කරලා inspect elements එහෙම යන්න පුළුවන්. මම source code එකට ගියොත් source code එකේ title එකට මම use කරලා තියෙන tag එක ඔයගලන්ට පේනවා ඇති. What's on in Bristol Independent Magazine Bristol 24/7. එතකොට මම මෙතන මගේ primary keyword එක what's on in Bristol, right? Secondary keyword එක Independent Magazine. ඊළඟට මගේ brand එක Bristol 247 brand name එක. ඒකලගේ brand එක Bristol 247, right? එතකොට ගොඩක් අය හිතෙන්න පුළුවන් හරි ඉන්ඩිපෙන්ඩන්ට් මැගසින් කියලා ටයිප් කරපු ගමන් සර්ච් එකේ මාව රෑන්ක් වෙයිද? අනිවාර්යෙන් මේ සයිට් එක නම් රෑන්ක් වෙනවා co.uk එකේ. හැබැයි මෙයා මෙතනදී Google crawlersලා මෙන්න මේ නිල් පාට content තමයි සර්ච් කරන්නේ. right? schema yoast plugins දාපු. එතකොට what's on in Bristol කියන එක ටයිප් කරොත් අනිවාර්යෙන් අපිව ලෝඩ් වෙනවා. ඊට අමතරව ඉන්ඩිපෙන්ඩන්ට් මැගසින් කිව්වට පස්සේ මේ Bristol කියන term එක එයා capture කරගන්න හින්දා Independent Magazine Bristol, Independent Magazine Bristol 247, Independent Magazine Bristol, Magazine Independent Bristol ඒ වගේ crosswords වලටත් මෙයා rank වෙනවා. ඒක තමයි strategy එක. ඊළඟ meta tag එක ඇවිල්ලා Bristol 247 මෙන්න මේ කොටස Bristol 247 is the Southwest Bristol's biggest independent magazine and website. Find out what's on in Bristol from news, trending events to special offers. Right? බොහෝම සරල කතාවක් තමයි දාලා තියෙන්නේ. Right? හැබැයි මතක තියාගන්න මම what's on in Bristol කියන එක මගේ primary keyword එක මම මේක keyword research කරලා mapping එකට add කරලා තියෙන්නේ පළවෙනි term එකට මේක වටිනවා කියලා හිතන හින්දා. ඒ වගේම මම මගේ meta tag එකේ find out what's on in Bristol කියන එක add කරලා තියෙනවා. right? එතකොට primary search term එක title tag එකෙත් තියෙනවා meta tag එකෙත් තියෙනවා. right? ඔය දෙක තමයි title meta tags. ඊළඟට h1 tag එක නම් මම මෙතනදී mainly configure කරලා නැහැ. right? අපි h1 tag එකක් බලන්න පුළුවන්. right? h1 tag එක define කරලා නැහැ. මේක common page එකක් නොවන නිසා. හැබැයි h1 tag එකත් අපිට define කරන්න පුළුවන්. මේක UK based area එකට යන හින්දා. ඊළඟට මම මේ site එකේ webmaster tools console එක පොඩ්ඩක් පෙන්නන්නම්. මම Google webmaster tools කියලා add කරොත් ඉස්සෙල්ලා ගියා වගේ search.google.com search console මේකේ මම start now කියලා යනවා. එතකොට මතක තියාගන්න webmaster tools වලට log වෙද්දී ඔයගලන්ට access තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයගලන්ගේ email එක ඔයගලන් දන්නවා ඇති webmaster tools වලට අපි link කරන්නේ email account එකක් හදලා ඒ email account එක load කරගන්නවා Google Analytics වගේම webmaster tools වලින්. ඒ open කරන webmaster tools account එකෙන් තමයි අපි log වෙන්නේ අදාළ site එකේ search console එකට. right? ඔන්න search console එක තියෙන විදිය. right? මෙතන overview එක තියෙනවා. right? මගේ site එකේ performance එක, site එකේ traffic යන්නේන විදිය. ඊළඟට මට ඕනෙම page එකක් මේ විදියට inspect කරලා බලන්න පුළුවන්. මම දැන් copy කරා site එකක news features මම enter කරලා index වෙලාද කියලා බලනවා.
මගේ page එක Google එකේ තියෙනවා coverage submitted indexed mobile friendly valid breadcrumbs valid site search box අපිට ඕනේ නම් මේක index වෙලා මදි කියලා දැනෙනවා නම් අපිට පුළුවන් request index කරන්න මේක ටිකක් මිනිත්තුවක් දෙකක් යන වැඩක් මෙයා ආයෙත් Google වලට re-index කරනවා සාමාන්‍ය ගොඩක් වෙලාවට මේ ක්ලයන්ට් කෙනෙක් කියන්න පුළුවන් මගේ සයිට් එක ඉන්ඩෙක්ස් වෙලා නැහැ මගේ සයිට් එක Google එකේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ කොච්චර SEO කරත් හරියට ඇවිල්ලා නැහැ කියවට පස්සේ එහෙනම් සමහර වෙලාවට ඉන්ඩෙක්සින් ඉෂුව එකක් වෙන්නත් පුළුවන් webmaster tools හරහා අපිට පුළුවන් ඉන්ඩෙක්ස් කරවන්න Google crawlers ලට stimulate කරවන්න so අපි සාමාන්‍ය ඒක තමයි කරන්නේ ඉතින් මම කියන්නම් දැන් අපිට සයිට් එකේ පිටු මේ සයිට් එකේ පිටු මම හිතන්නේ 1200ක් විතර තියෙනවා නමුත් අපිට කවදාකවත් 1 by 1 සබ්මිට් කරන්න බෑ ඔය විදියට right ඔය විදියට indexing request මේ කතාව වෙනවා ඇත්තටම indexing request කියලා crawl page එක අපිට පෙන්නනවා right crawl details උත් එක්ක කොහොමද crawl කරේ මොනවාද crawl කරේ කියන එක එයා මෙතනින් අපිට දෙනවා right ඉතින් අපිට සයිට් එකක පිටු 1200ක් 300ක් තියෙනකොට අපිට 1 by 1 මෙහෙම කරන්න එක මාසයක් දෙකක් විතර යයි එහෙම නැත්නම් දවස් 4-5ක් යයි ඔක්කොම pages index කරන්න. ඒකට හරියන්න තමයි අපි site map එකක් දාන්නේ. site map එක දාලා update කරන්න. right ඊළඟට දෙවෙනි කොටස indexing coverage කියලා එකක් තියෙනවා. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ සයිට් එකේ තියෙන errors අපේ සයිට් එකේ තියෙන valid issues අපේ සයිට් එක exclude කරලා තියෙන areas ඒ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු සයිට් එකක් හින්දා මම ඔයගලන්ට මුලින්ම ලොකු සයිට් එකක් පෙන්වන්න උත්සාහ කරේ මෙන්න මේ වගේ presence තමයි අපිට හම්බ වෙන්නේ. right එතකොට valid pages errors pages දැන් අපිට ටග් ගාලා webmaster tools හරහා මෙන්න error pages ටික ඔක්කොම track කරගන්න පුළුවන් right 50 errors ආවා කියලා කියන්නේ අනිවාර්යෙන් server issues 404 කියන්නේ page not found කියලා කියන්නේ අනිවාර්යෙන් link issues සමහර pages තියෙන index වෙන්නේ නැති issues එතන මේ site එකට වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ redirection එහෙම නැත්නම් 404 errors උයි server issues උයි server errors උයි right ඊළඟට අපිට site map right site map එක ගැන පොඩි idea එකක් තියෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් site map එක මේක ඇවිල්ලා මේ site එකේ site map එක ඇවිල්ලා Yoast plugin එක පාවිච්චි කරපු site map එක. right Yoast plugin එක පාවිච්චි කරපු site map එක මේක ඉතින් submit කරලා දිනවා අන්තිමට ජූනි 18 right එතකොට මම නිකන් වෙන site map එකක් පෙන්නන්නම් අපි ගත්තොත් වෙන site එකක් Curatech.om මේ IT company එකක් sitemap.xml site map එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අපේ website එකේ blueprint එක එහෙම නැත්නම් plan එක behind the scene right අපි හිතුවට අපි කොච්චර ලස්සන images දාලා text දාලා fonts දාලා colors දාලා හැදුවට Google crawlers ලට ඒගොල්ලන්ට පේන්නේ මේ back end එකේ මෙන්න මේ දේවල් ටික විතරයි මීට වඩා දෙයක් පේනවා හැබැයි ගොඩක් වෙලාවට ඒගොල්ලන් refer කරන්නේ අදාළ site එකේ site map එක. එතකොට මේ site map එක අපි හදන්න Screaming Frog කියන tool එක හරි XML site map generator කියන tool එක හරි යම් tool එකක් පාවිච්චි කරනවා. මෙතන මේ site map එකේදී අපි change frequency එකයි
ප්‍රයොරිටි කියන එකයි අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් දවස ගානේ අපේ සයිට් එක බලන්න කියලා Google crawlersලට අන කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ප්‍රයොරිටි එක දෙන්න පුළුවන් number 1 ප්‍රයොරිටි එක විදිහට අපේ සයිට් එක බලන්න. එහෙම නැත්නම් ඊට වඩා අඩු ප්‍රමාණයක්. right? දැන් මම මේ දාලා තියෙන්නේ home page එක දවස ගානේ crawl කරන්න top priority එක. number 1 කියන්නේ top priority. ඊළඟට contact us page එකට මම දාලා තියෙන්නේ weekly crawl කරන්න දවස ගානේ අවශ්‍ය නැහැ. හැබැයි 0.9 priority එකක් දෙන්න. ඔය විදිහට priorities අපිට වෙනස් කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද site map එක හදන්නේ කියලා. අන්න ඒ site map එක අපි back end එකේ submit කරනවා. මේ විදිහට site map.index.xml කියලා submit කරනවා. ඒකට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක refresh කරාට පස්සේ 27th June අද site map එක submit වුණා success. URLs discover වුණා 40389. right? ඉතින් අපිට ඒ indexing coverage එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. errors කීයක් තියෙනවද? දැන් ඉස්සෙල්ලා errors ගොඩක් තිබ්බා. නමුත් දැන් errors ගන්න අඩු වුණා අලුත් site map එක submit කරාට පස්සේ. right? ඊළඟට අපිට ওই විදිහට site එකේ webmaster tools වලින් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. මම නිකන් පුංචි site එකකට ගිහිල්ලා පෙන්නන්නම්. අපි ගත්තොත් අපි යම් Accurate X site එකට මේ site එකේ site map එක බලමු අපි. මේ webmaster tools බලමු. Google Webmaster Tools. Start now. Right. මේ site එකේ performance එක. Right. 196 total web clicks. Right. ඊළඟට coverage එක කිසිම page එකක error එකක් නැහැ. 41 valid pages තියෙනවා. ඊළඟට page experience එක. right? කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදේම 100% තියෙනවා. ඊළඟට performance එක. අපිට මෙතනින් බලන්න පුළුවන් last 3 months, last 28 days, last 7 days වගේ ඒවා apply කරලා last 28 days ගත්තට පස්සේ 49 clicks ඇවිල්ලා තියෙන්නේ. impressions 2060කට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. conversion rate එක කියලා click through rate කියලා අපි කියන්නේ impression එකකට සාපේක්ෂව clicks කීයක් ආවද කියන එක. right? ඒ වගේ ඊළඟට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මිනිස්සු search කරලා තියෙන queries. right? Accurate Tech කියලා search කරලා තියෙනවා. Accurate Tech Technologies කියලා search කරලා තියෙනවා. Django Oscar කියලා search කරලා තියෙනවා. right? අපිට impressions වලින් බලන්න පුළුවන් වැඩිපුරම දැකලා තියෙන්නේ මොනවාද? Software architecture consulting 78 impressions. right? Tech solutions outsourcing 62. clicks වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ brand එකට. right? මේක අලුත් site එකක්. ඉතින් තාම එච්චර වැදගත් ප්‍රමාණයකට කරුණු ඇවිල්ලා නැහැ. ඒ වගේ remote office solutions 63 impressions ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපිට search කරගන්න පුළුවන්. right? ඊළඟ මොන pages වලටද අපිට මේ impressions ඇවිල්ලා තියෙන්නේ? Google Analytics වගේම Webmaster Tools වලින් ඒ ටික අපිට grab කරගන්න පුළුවන්. ඊළඟ countries වලින් මොන countries වලින්ද වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ? devices, desktop, mobile, tablet, search appearance, right? ඒ ඔක්කොම ටික cover කරගන්න පුළුවන්. right? ඊළඟට site map එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඇත්තටම site map
එක මේ විදිහට ගියොත් sitemap.xml කියන්නේ Accuratech එකේ sitemap එක. ඒ වගේම මම වැඩිපුර මේකට image sitemap.xml කියලා ඒත් ඇඩ් කරලා තියෙනවා. image sitemap එකත් run වෙනවා. right? ඉතින් අපිට sitemap දෙකම මේ විදිහට submit කරන්න පුළුවන් search console එකට. ඔයගලන් දන්නවා ඇති මේක simple task එකක්. මේ sitemap submission එක හරිම වැදගත් වෙනවා හැම මාසෙකම හරි විදිහට කරන එක. ඒක සෑහෙන්න වටිනවා. ඒකෙන් තමයි Google update වෙන්නේ අපේ තියෙන web structure එකත් එක්ක. right? එතකොට image sitemap එකයි normal sitemap එකයි update වෙලා තියෙන්නේ. right? ඉතින් ඒ වගේ sitemap updates අපිට කරන්න පුළුවන්. මෙතනින් අපි තව චුට්ටක් මේක ඉගෙන ගන්න ඕනේ ටිකක් ඇඩ්වාන්ස් විදියට ඉස්සරහට යද්දි SEO පැත්ත කවර් කරගෙන යද්දි. right? ඉතින් normally අද කතා කරපු දේවල් වලින් අනිවාර්යෙන් අපි Google search engine එක ගත්තට පස්සේ google.lk අපි හිතුවොත් මම search කරනවා මොනහරි term එකක් hotel in Kandy මම simple වලින්ම type කරනවා hotel in Kandy right මුලින්ම එන්නේ third party OTA sites ඊට පස්සේ මේවා third party OTAs ඊට පස්සේ පළවෙනි organic result එක වෙන්නේ the golden crown hotel Kandy කියන එක right ඊළඟට එතකොට මේක third party OTS වලින් පස්සේ 10th position එක Google first page එකේ right ඊළඟට මෙවැනි page එකට ගියොත් අපි hotel in Colombo කියලා type කරමු මේක Google advertisement එකක් ඊට පස්සේ මේක third party OTAs වලින් එන widget එකක් මේ booking.com Agoda make my trip Trivago trip.com TripAdvisor පළවෙනියටම hotel in Colombo කියන එකට trigger වෙන්නේ Movenpick hotel එක right ඔයගලන් අහලත් ඇති right Movenpick hotel එක ඊට පස්සේ Kingsbury right ඉතින් first page එකේ ඇත්තටම third party OTS වලට පස්සේ rank වෙන්නේ මෙන්න මේවා organic results වල right අපි Colombo hotels කියලා type කරමු Colombo hotels first page එකේ කිසිම hotel එකක් organically rank වෙන්නේ නැහැ හැබැයි Kingsbury hotel එක top of the results ඉන්නවා second page එකේ right ඉතින් ඒ විදිහට අපේ optimization උත් බලන්න target කරන cinnamon hotels උත් try කරනවා Kingsbury hotels උත් target කරනවා එකම term එක ඊළඟට Movenpick එතනත් ඇවිල්ලා තියෙනවා right ඒ වගේ තමයි search terms යන්නේ ඉතින් මෙතන අපි ගත්තොත් දැන් අපි හිතුවොත් Colombo hotels right cinnamon hotels ගත්තොත් එහෙම නැත්නම් Kingsbury ගත්තොත් Colombo hotels the Kingsbury hotel in Colombo official site මේක තමයි අපේ title tag එක right මේක තමයි අපේ meta tag එක or the most prioritized content අපි ගිහිල්ලා බලමු site එකට right මම මෙතන source code එකට යනවා control U ගහලා U add කරලා මෙන්න title tag එක right මෙන්න meta tag එක
The Kingsbury Hotel, an iconic luxury among Colombo hotels, is renowned for its elegant accommodation, exceptional service, diversified culinary experience. Right? මේක තමයි අපේ site එකේ push වෙන්නේ. Meta tag එක. Right? ඔයගලන්ට තේරෙනවා ඇති. එතකොට tag ගාලා Google grab කරන්නේ title tag එකයි meta tag එකයි. මෙන්න මේ දෙක it's within our control. ඒ ළඟට SEO කරද්දි මේ URL එකත් අපේ පැත්තේ තියෙනවා. ඉතින් මේ elements තුන මං හිතන්නේ අපේ පැත්තෙන් පරිස්සමට අපි හදාගෙන SEO strategy එක form කරන්න ඕනේ. ඉතින් competitions වැඩි, algorithm changes උත් updates වෙනවා. නමුත් අපි හරි strategy එකක් පාවිච්චි කරොත් definitely කිසිම ප්‍රශ්නකින් තොරව අපිට පුළුවන් හොඳ SEO terms ටිකක් අරගෙන හොඳ SEO snippets ටිකක් හදාගෙන ඒක prove කරගන්න. right? ඉතින් normally අපි ගොඩක් වෙලාවට මම title tag meta tags කරද්දී definitely මම 4-5ක් හදලා පෙන්නනවා. ඊට අමතරව ඔයගලන්ට මම පොඩි homework එකක් වගේ දෙන්නම්. යම් client කෙනෙක් අපි refer කරගෙන අරගෙන ඒකට අදාළ title meta tags ටිකක් හදන්න. ඒකට practically ඔයගලන්ට දැනෙයි කොහොමද අපි කරන්න ඕනේ, මොනවාද fine tune කරන්න ඕනේ areas කියලා. ඒකට මම හිතන්නේ ඒක practical experience එකක් වෙයි sure එකටම. right? ඊළඟට මෙතන title tag එක meta tag එක ඊළඟට අපි ගත්තොත් site එකට අපි ගිහිල්ලා Kingsbury Hotel ම try කරන්න. අපි OMS source code එකට ගියොත් මම h1 කියලා type කරනවා. h1 tag එක The Kingsbury Colombo Hotel. ඔයගලන්ට මතක ඇති Colombo Hotels පාවිච්චි කරා අපේ main primary term එකට The Kingsbury පාවිච්චි කරා. right? එතන මෙතන The Kingsbury Hotel, The Kingsbury Colombo Hotel කියන terms තුනම slight changes උත් එක්ක අපි h1 tag එකකට පාවිච්චි කරලා තියෙනවා. මෙතනදී strategy එකත් එක්ක තමයි අපි prove කරගෙන යන්නේ අදාළ elements. ඊළඟට අපි මෙතන alt tags බලමු. මම alt කියලා add කරනවා. sorry img මේ site එකේ alt tags දාලා නැහැ. right? මේ alt tags මෙතනට එන්න ඕනේ. ඒක ප්‍රශ්නයක්. ඇත්තටම alt tags ලොකු priority එකක් ලැබෙන දෙයක් නෙවෙයි. නමුත් අද වෙද්දි competition එකත් එක්ක තමයි අපි කියන්නේ alt tags දාන්න කියලා. මොකද ඒකෙනුත් ලොකු support එකක් හම්බ වෙන SEO වලට. right? අපි බලමු alt tags දාපු එකකුත් බලා ගන්න පුළුවන්. IMG මේ image එකක්, right? මේ alt tag එක. sorry Cinnamon Hotels and Resorts alt tag. Cinnamon Hotels and Resort alt tag. right? මේක මේ logo එක image එකක්. හැබැයි alt tag එකකුත් තියෙනවා. අමතරව ඒ වගේ තමයි අපිට බලන්න පුළුවන්. right? ඉතින් ඒක පොඩ්ඩක් interesting. එතකොට ඇත්තටම මේ මම next week එකේ ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනියටම site එකක් audit කරන විදිය. right? ලොකු audit document එකක් පිටු 20ක 30ක විතර document එකක් මම ඔයගලන් එක්ක share කරනවා. අපි බලමු site එකක් reference වලට අරගෙන
ඒ සයිට් එකේ තියෙන වැරදි මොනවාද හොඳ මොනවාද කියලා කොහොමද අපි අයිඩෙන්ටිෆයි කරන්නේ කියලා බලමු. right whole website එකක් audit කරනවා. right ඒ audit එක ඇවිල්ලා full SEO audit එකක් with technical usability performance navigational සහ අනිකුත් other factors උත් consider කරලා තමයි ඒ audit එක කරන්නේ. right ඒ audit එක අපිට මං හිතන්නේ පැයකින් විතර සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. right එතකොට ඔයගලන්ට idea එකක් තියෙනවා audit කරාට පස්සේ. හැබැයි එතනින් පස්සේ පොඩ්ඩක් research කරන්න තමන්ගේ මොන හරි site එකක් තියෙනවා refer කරන්න පුළුවන් නම් ඒ audit එකේ තියෙන කාරණාත් එක්ක මේවා හොඳයි මේවා නරකයි කියලා define කරගන්න ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මම පටන් ගන්නවා Google keyword plan එක ඔයගලන්ට introduce කරලා දෙන්න. right අපි පුළුවන් නම් හැමෝම Gmail account එකක් හදාගමු අපේ studies වලට පහසුවට. ඒ කියන්නේ මොකක් හරි ආගේ නමින් හරි එහෙම නැත්නම් client කෙනෙක්ගේ නමින් හරි කමන්නේ. සාමාන්‍යයෙන් මම නම් හදද්දි client ගේ නම .om online marketing. එහෙම නැත්නම් client ගේ නම ඔයගලගේ company නම @gmail.com වගේ හදාගන්න email accounts free of charge ඕනේ තරම් හදාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හදාගෙන තියාගන්න. ඒකට අපිට මම මේ පැත්තෙන් ඔයගලන්ට Google keyword plan එක start කරන විදිය expert mode එක on කරලා පටන් ගන්න විදිය පෙන්නනවත් එක්කම ඔය පැත්තෙන් ඔයගලන්ට පුළුවන් ඕනනම් පොඩ්ඩක් start එකක් දෙන්න ඔයගලන්ගේ පැත්තෙනුත් keyword plan එක open කරගෙන. right ඉතින් අපි 1 to 1 එකක් නෙමෙයි පොඩ්ඩක් දෙතුන් දෙනෙක් ඉන්න හින්දා අපිට බලන්න පුළුවන් මේ එක එක්කෙනාටම class එකත් එක්කම keyword plan open කරගෙන one by one step by step ඒ roots වලට ගිහිල්ලා ඒ path එකේ ගිහිල්ලා අපිට keyword plan dashboard එක within 10 to 15 minutes identify කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ keyword research එකක් කරන විදිය අපි බලන්න ඕනේ. right title tag meta tag alt tag h1 tags වලට අදාළ keywords ටික select කරගන්න ක්‍රමවේදය අපි හරි විදියටම next week එකේ identify කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපිට title meta tags and h1 tag alt tags හදන එක තමයි ඊළඟ පියවර විදියට කරන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අද පොඩ්ඩක් theory කතා ගියේ. හැබැයි introduction එකේ ඔයගලන්ට overall දැනෙන්න ඕනේ SEO කියන්නේ මොනවාද කියන එක. නමුත් මෙහෙම SEO ගැන කතා කරන්න පුළුවන් ගොඩාක් තියෙනවා. right ගොඩාක් research background යන්න search engine journal uber suggest Anil Patel ගේවට connect වෙන්න පොඩි URL මේ Gmail account එකක් තියාගෙන ඔය හැම එකකටම subscribe වෙන්න. එතකොට ඔය ගොඩාක් newsletters දෙවනවා. පුළුවන් වෙලාවට පොඩ්ඩක් කියවලා බලන්න. SEO මීට වඩා ගොඩාක් දේවල් අපිට බැරෑරුම්ම හදාරන්න පුළුවන්. හැබැයි මේවා තමයි main scratch content. basic fundamentals මේ ටික අනිවාර්යෙන් තියෙනවා. මේ ටික නැති වුණොත් අනිවාර්යෙන් කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට පොඩ්ඩක් ඉක්මනින් ගියා. සාමාන්‍යයෙන් මේක දවස් කිහිපයක් විතර කතා කරන්න පුළුවන්. නමුත් next week එකේ ඉඳන් අපි full on practical විදියටම කතා කරමු කියලා මම හිතන්නේ. audit එක කරද්දී ඔයගලන්ට තේරෙයි අපි SEO කියලා හිතද්දී ඔය title meta tag වලට අමතරව කොච්චර දේවල් බලන්න ඕනද කියලා idea එකක් තියෙන්න පුළුවන්. අපිට ඇත්තටම 5 minutes වගේ තව තියෙන්නේ. ඕගලන්ගේ පැත්තෙන් මොන හරි issue එකක් තිබ්බොත් තේරුම් නැති තැනක් තිබ්බොත් මම හිතන්නේ recording එකෙන් තව ටිකක් clarify කරගන්න පුළුවන්. හැබැයි මේ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඕන වෙලාවක මේ text එකක් දාන්න group එකට. හැබැයි මම හිතන්නේ ලබන සතියෙන් පස්සේ තමයි ඕගලන්ට practically hands on experience ගන්න වෙන්නේ. කියන්නේ project එකත් එක්ක align කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ audit එක කරාට පස්සේ. මම පොඩ්ඩක් අර homework වගේ පොඩ්ඩක් දැනෙන්නත් ඕනේ හින්දා audit එක තමන්ගේ site එකට කරන්න try එකක් දෙන්න උත්සාහ කරන්න ලබන සතියෙන් පස්සේ. ඒ වගේම keyword plan එක කරාට පස්සේ keyword research එක මම අවශ්‍ය කරන්න ඕනේ ක්‍රමවේද ඔක්කොම දුන්නාට පස්සේ keyword research එක ඕගලන්ගේ අදාළ site එකට ඕගලන්ට කරන්න පොඩි try එකක් දෙන්න. මට පුළුවන් එළියෙන් ඉඳන් advice කරන්න support එකක් දෙන්න. මම හිතන්නේ එතකොට ගොඩක් interactive වෙයි අපේ වැඩ ටික. මොන හරි questions තිබ්බත් කතා කරන්න පුළුවන්. තේරිච්ච නැති තැනක් තිබ්බොත් හරි එහෙම නැත්නම් ඉන්ටරෙස්ටිං නැති තැනක් තිබුණොත් හරි එහෙම නැත්නම් සමහර කෙනෙක් ග්‍රීක් වගේ තිබුණත් දන්නෙත් නැහැ. හැබැයි මං හිතන්නේ ඔයගලන්ට යම් අයිඩියා එකක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. ටක් ගාලා ස්කිම් ත්‍රූ කරගෙන යන්න පුළුවන්. ඉතින් මම
ස්ක්‍රීන් ෂෙයා කරලා ලබන සතියේ ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් පැත්ත තමයි කාව වෙන්නේ. පොඩ්ඩක් ඉතින් ලැප්ටොප් එකත් එක්ක ඔයගලන්ට Gmail account එකක් හදාගෙන ලෑස්ති වෙලා ඉන්න. එතකොට මං හිතන්නේ පහසුයි. පොඩි නෝට් එකක් ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. මොකද සමහරක් වෙලාවට ඔය සමහර platforms වල specifications change වෙනවා. right? ඊළඟට මේ SEO audit එක, keyword plan එක, title meta tag generation එක ඒ කතා ටික ඔක්කොම මං හිතන්නේ ලබන Saturday Sunday වෙද්දී අපිට complete වෙනවා. ඇත්තටම ලබන Saturday Sunday complete වෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට අපි try එකක් දෙමු. චුට්ටක් fast ගිහිල්ලා Google Analytics උත් cover කරගන්න. මොකද Google Analytics කියන එක ලොකු දෙයක් නෙවෙයි, අමාරු නෑ. මට පෙන්නලා දෙන්න ඕනේ main areas ටික විතරයි. Audiences, traffic analyzer, engagement windows, analytics අලුත් තුනා G4 suite එක දැන් පාවිච්චි කරන්නේ. ඒ හින්දා මේ අපි බලමු ඒකත් කතා කරන්න. සංජීව මොන හරි question එකක් අර robot docs txt එක ගැන මට idea එකක් ආවේ නෑ. ඒක අමතරව අර SEO tools කියන්නේ tools පාවිච්චි කරන හැටි ඉස්සරහට practically දැනගන්න පුළුවන් නේද SEO power tools. ඔව් අපි practically කරමු. මොකද දැන් ලබන සතියෙන් පස්සේ ලබන සතියේ කරද්දී මම audit එක කරද්දී Screaming Frog එක ඔයගලන්ට full share කරනවා. ඊළඟට මේ Hrefs වගේ අනිත් audit එකට එනවා tools 6ක් 7ක් විතර. මම use කරන ඒවා. ඒ tools 7-8ම ඔයගලන්ට practically පෙන්නනවා. මම ඒ tools ටික ඔයගලන්ට free tools ටික ඔව් මට අපි ගැටලුවක් තමයි දැන් උදාහරණයක් විදිහට අපි හදපු site එකක් නම් ගැටලුවක් නෑ කියලා meta tag ඒ සේරම අපි දානේවනේ අපි දුම් වෙන client කෙනෙක්ගේ site එකක් වුණොත් අපි නෙවෙයිනේ meta tag දාන්නේ H1 heading දාන්නේ. එතකොට කොහොමද ඒවා client එක කතා කරලා change කරන්නේ? අපි client එක කියන්න ඕනේ මෙන්න මේ ටික change කරගන්න කියලා. අනිවාර්යෙන්ම. එතකොට අපි ඇත්තටම keyword mapping එක හදලා අපි client එක share කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම audit එක කරලා බලන්න ඕනේ මේ title tag එක meta tag එක දාලා තියෙනවද නැද්ද? අපේ Google algorithm එකේ standard එකට හරියන්න වෙලා තියෙනවද කියලා බලන්න වෙනවා. ඊට පස්සේ මොන හරි issues ඔය audit එක කරලා අපි errors ටික අඳුරගෙන ඒක client එකට කියන්න ඕන අපි handle කරන්නේ නැති site එකක් නම් මෙන්න මේ ටික develop කරගන්න කියලා. develop කරන්න. එහෙම නැත්නම් හොඳම දේ client ගේ back end එකේ CMS details අපි ඉල්ලගෙන අපි හරහාම ඒ ටික update කරලා දෙන්නත් පුළුවන්. content management system එකේ developer ඔව් ඒ කියන්නේ WordPress වගේ ගත්තොත් Yoast වගේ plugin එකක් දාලා අපිට ලස්සනට වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ client ඇත්තටම client අපිව අඳුරන්නේ නැතුව අපිට දෙයිද මේ back end එකේ දේවල් edit කරන්න? මෙහෙමයි ඔයාට ප්‍රොජෙක්ට් එක තියෙනවා නම් තමයි ඔඩිට් එකක් කරන්න ඕනේ. නැත්නම් අපරාධයක් ඔඩිට් එක කරන්නේ. රයිට් ඔයාට ඔන්බෝඩ් වුණොත් තමයි කරන්න ඕනේ. අපිට client සමහරවිට දන්නේ නැහැනේ මේ එයාගේ සයිට් එකේ යම් changes කරද්දී එයාට විශ්වාසය කොහොමද ගොඩනගාගන්නේ මේ කියන එකයි ප්‍රශ්නේ. එතකොට සංජීව මට නම් හිතන්නේ හොඳ ඇග්‍රීමන්ට් NDA එකක්වත් ඔයගොල්ලෝ සයින් කරගෙන කම්පැනි වයිස් ඒ කියන්නේ ෆ්‍රී එකක් ආවොත් නම් පොඩ්ඩක් NDA එකක් non disclosure agreement එකක් sign කරගත්තොත් නම් හොඳයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයගලන් first payment එකක් ගන්න ඕනේ මේ audit එකක් කරද්දී. එහෙම නැත්නම් audit payment එකක් කියලා හරි ගන්න ඕනේ. මොකද ඔයගලන් වියදම් කරලා ඒ කියන්නේ මහන්සියක් effort එකක් තියෙන audit එක කරද්දී ඊට පස්සේ මේ issues ටික identify වුණා කියලා කිව්වට පස්සේ අනිවාර්යෙන් client satis නම් ඔයගලන්ට details දෙයි. එහෙම නැත්නම් client ආයෙත් recheck කරලා බලයි මොනවද කරන්න පුළුවන් කියලා. right thank you very much. මොන හරි question එකක් තිබ්බොත් අපි කතා